ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැමදිනම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපි හැම කෙනෙකුටම සසර දුකින් ඈතර වීම පිණිස පෙන්වා වදාළ ඒ ලෝකෝත්තර සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන අවස්ථාව. පින්නතුනි අපි පහුගිය දේශනාවේදී කතා කළා මතක තියෙන්නට ඕන කියලා කිව්වා සූත්‍ර දේශනාව කච්චානගොත්ත සූත්‍රය. කච්චානගොත්ත සූත්‍රය සාකච්ඡා කරන්න ගිහිල්ලා අපි තව සූත්‍රයක් ගත්තා යමක සූත්‍රය. කච්චානගොත්ත සූත්‍රයේදී අපි කතා කළේ මොකක්ද ඉස්සෙල්ලාම මාතෘකාව ඇත සහ නැත කියන අන්ත දෙක. ඇත සහ නැත කියන අන්ත දෙකට ගිහිල්ලා ලෝකයාගේ වාසය කිරීම මේ අන්ත දෙක තුලයි කියන කාරණාව පැහැදිලි කළා. ඊට පස්සේ ඊටම අදාළ ධර්මපරියායක් විස්තර වෙන සූත්‍රයක් විදිහට යමක සූත්‍රය අපි කතා කළා. යමක සූත්‍රයේදී අහපු ප්‍රශ්නය තමයි යමක හාමුදුරුවන්ට ඇති වුණු මිච්ඡා දිට්ඨිය. ඒ මිච්ඡා දිට්ඨිය උනේ රහතන් වහන්සේ මරණින් මත්තේ උච්චිජ්ජති විනස්සති පරම්මරණ. මරණයෙන් මත්තේ යතා කීනාසෝ බික්ඛු කායස්ස බෙහෙතා උච්චිජ්ජති විනස්සති පරම්මරණ. ක්ෂීනාශ්‍රව භික්ෂුන් වහන්සේ මේ කයේ බිඳීමෙන් පස්සේ උච්චිජ්ජති සිඳිලා යනවා විනස්සති විනාශයටපත් වෙනවා පරම්මරණ නොහොති පරම්මරණ. මරණින් මත්තේ නැහැ. මේක තමයි ඇති වුණු මිච්ඡා දිට්ඨිය. එතකොට අපිටත් ගොඩක් වෙලාවට අපිට තියෙන දිට්ඨිය රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ. අපිත් හඳුනන්නේ එහෙමනේ. එතකොට මේක පෙන්වන මිච්ඡා දිට්ඨියක් කියලා. මේ මිච්ඡා දිට්ඨියක් කියේ නියත මිච්ඡා දිට්ඨිය නෙමෙයි. අපේ තියෙන වැරදි දැක්ම කියන එකට. නියත මිච්ඡා දිට්ඨිය නම් දසවස්තුක මිච්ඡා දිට්ඨිය. මේ කියන්නේ නියත මිච්ඡා දිට්ඨිය නෙමෙයි වැරදි දැක්මක්. රහතන් වහන්සේ මරණින් මත්තේ නෑ කියන වැරදි දැක්මක්. මේක සංසිඳවන්න කියලා හාමුදුරුවෝ ගියා. හාමුදුරු කරුණු පැහැදිලි කළා. පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්නේ බාර කළේ සරියුත්තරුන් වහන්සේට. සරියුත්තරුන් වහන්සේ ගිහිල්ලා යමක හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න විමසුවා. මේ දිට්ඨිය නැති කරන්න, දිට්ඨිය දුරු කරන්න. එතකොට අපි කතා කළා ඒ දිට්ඨිය දුරු කරන්න කතා කරපු දර්ශනය මොකක්ද කියන එක. ඇහුවේ සාමාන්‍යයෙන් අපිත් හොඳට දන්න ප්‍රශ්න ටික. මොකක්ද මේ ප්‍රශ්න ටික? ඇහැ නිට්ටයද අනිත්‍යද? යමක් අනිත්‍ය නම් එය දුකද සැපද? යමක් දුක නම් පෙරලෙන ස්වභාවයෙන් යුක්ත නම් එය ආත්ම වශයෙන් ගන්න සුදුසුද? ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි ඇහුවේ. ඊට පස්සේ ඔය ප්‍රශ්න ටික අහනකොට යමක හාමුදුරුව තේරුම් ගත්තා මේක කියන්න සුදුසු නැහැ කියලා. එතකොට දැන් අපිට ඔය කතාව කිව්වා කියලා රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා කිව්වහම වැරදි කියන්නේ ඇයි කියන එක පැහැදිලිද? නැහැ. ඇයි අපි හඳුනගත්ත අනිත්‍ය
වෙනස්. අපි දන්න වෙනස් වීම කියන එක වෙනම කාරණාවක් ඒකයි. නමුත් මේ ශාසනයේ අනිත්‍ය කියන එක බොහොම ගැඹුරට යන විමුක්ති මුඛයක් දක්වා දිවෙන දෙයක්. චේතෝ විමුක්තියක් උපදව ගන්න පුළුවන් ධර්මතාවයක්. ඒ අනිත්‍යයට හැම වෙලාවකදීම නැතිවීම අරමුණු වෙන්න බෑ, නැතිවීම විතරක්. අපිට ගෝචර වෙන අනිත්‍යයේ ඇති වෙන දේ නැති වෙන එකයි තියෙන්නේ. කියන්නේ ඇති බව ඇති වෙලා තියෙන එක නැති වෙනකම. රහතන් වහන්සේ ඉන්නවා, ඉන්න රහතන් වහන්සේ නැති වෙන එක තමයි අපිට හම්බෙන්නේ. රහතන් වහන්සේ කියන්නේ පුද්ගලයෙක් අපිට. නමුත් මේ රහතන් වහන්සේ කියන්නේ පුද්ගල භාවයේ ඉක්මවපු තැනක්. පුද්ගල භාවයේ ඉක්මවපු තැනක කතා කරන්නේ මේ ශාසනයේ අනාත්ම දර්ශනයකින්. ඔක තමයි ටිකක් පැටලිලි සහගත ප්‍රශ්නකාරී තැන. ඇයි රහතන් වහන්සේ කියන තැන කොහොමද පුද්ගල භාවයේ ඉක්ම වූ අනාත්ම ධර්මතාවයක් යටතේ හම්බෙන්නේ කියන එක. එතකොට රහතන් වහන්සේ විතරක් නෙමෙයි උපදින්නයි මැරෙන්නයි අපිත් ජීවත් වුණාද කියන එකයි තියෙන ප්‍රශ්නේ. එතකොට හැම වෙලාවකදීම ලෝකයා ඇත සහ නැත කියන අන්ත දෙකට වැටෙනවා. එක්ක රහතන් වහන්සේ ඉන්නවා, එහෙම නැත්නම් රහතන් වහන්සේ නැති වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි උදාහරණයක් කතා කළා, තේරුම් ගැනීමේ පහසුව තකා මතක තියෙන්න ඕනේ. පහන් දැල්ල. පහනේ උදාහරණය. පහනක් පත්තු වෙනකොට තිරෙත්, තෙලුත්, දැල්ලත් මේ තුන ඇති නිසා අපිට ආලෝකයක් පහන පත්තු වෙන බවක් පේනවා. මේ තප්පරයේ පත්තු වෙන පහන් එළිය කියන එක පෙනෙන ඊළඟ තප්පරයට යනකොට කලින් තිබුණු තෙල් ටිකද පිච්චෙන්නේ? අලුතෙන්ම තෙල් වැය වෙන නිසායි දැල්ල දිගට පේන්නේ. අලුතෙන් තිරේ දැවෙන තැනයි දැල්ල පේන්නේ. අලුතෙන් හටගත්ත දැල්ල ගිය තප්පරේ දැල්ල මේ තප්පරේ තියෙන්න බෑ. තුන්වෙනි තප්පරයට යනකොට කලින් තප්පර දෙකේම තිබුණු දැල්ල තියෙන්න බෑ. එතකොට අපි කිව්ව පහන දැන් නිවුණා. කොයි පහනද ඔය නිවුනේ? කොයි තප්පරේ තිබුණ පහන් දැල්ලද නිවුනේ? අපිට නිවුණු පහන් දැල්ලක් පෙන්වන්න පුළුවන් කොයි තප්පරේ පහන් දැල්ල ගැනද ඔය කතා කරන්න යන්නේ? පැයකට කලින් පත්තු කරපු පහන නම් පැයකට කලින් පත්තු කරපු පහන් දැල්ල පත්තු කළ තප්පරේදීම ඒක ඉවරයි. එතකොට විනාඩි 10කට කලින් නම් ඒක තිබුණේ, විනාඩි 10කට කලින් ඒ තප්පරේදී ඒ දැල්ල එතනම ඉවරයි. එතකොට නිවෙන්න මොහොතකට කලින් තිබුණ එක නම් කතා කරන්නේ ඒ තප්පරේදී ඒ දැල්ලත් ඉවරයි. අපිට කතා කරන්න වෙන්නේ නිවුනේ මොන පහන් දැල්ලද? අපිට පහන් දැල්ලක් පෙන්වන්න වෙනවා නිවුණා කියනවා. නමුත් මෙතනදී කතා කරන්න වෙන්නේ තිබුණ පහනක නිවීම නෙමෙයි. ලෝකෙට පුළුවන් ওই දෙක කතා කරන්න. එක්ක පහන පත්තු වෙනවා කියන්න පුළුවන්, එහෙම නැත්නම් පහන නැහැ කියන්න පුළුවන්. නමුත් මේ ශාසනය කතා කරන්නේ පහන තියනවත් නෙමෙයි, පහන නැහැ කියන එකක් නෙමෙයි.
හේතු ටික ඇති කල්හි දැල්ලයයි පැනවීමක් තියෙනවා. ඒ හේතු ටික වැයවීම නිසා, Nirodhe නිසා පහන් දැල්ලේ Nirodhayak තියෙනවා. එතකොට පැවතුණු පහනක් නැතිකොට එක දිගට පහනේ නිවීමක් පෙන්වන්න පුළුවන් කමකුත් නැහැ. ඒක නිසා ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහගෙන ගිහිල්ලා දැන් ඇහත් අනිත්‍ය නම් රූපේත් අනිත්‍ය නම් චක්කු විඥානයත් අනිත්‍ය නම් ඇහැට පෙනුණු රහතන් වහන්සේ කියලා පැනෙව්වේ රූපායතනය තුලින් නම් ඒ රූපායතනය නිට්ටයද අනිත්‍යද කියලා යහුවේ. ඇහැ අනිත්‍ය වෙන මොහොතේදී රූපය අනිත්‍යයි. එතකොට ඔක බොහොම සියුම් කාරණාවක්. ඒ වගේම ඔක තේරුම් ගත යුතු කාරණාවක්. මේ ඇහැ රූපය කතා කරන්නේ එළිය පැත්තෙන් ඉඳලා නෙමෙයි. නැවත නැවතත් කියන දෙයක්. එළිය පැත්තේ රූපේ පැත්තෙන් ඉඳලා නෙමෙයි මේ කතා කරන්නේ. රූපේ පැත්තෙන් හිටියොත් මෙහි ඇති ධර්මතා ටික වැහෙනවා. මේ කතා කරන්නේ මේ පැත්තෙන් ඉඳලා. මනස පැත්තෙන් ඉඳලා. රූපේ රහත් වුණාද? රූපේ රහත් වුණාද? රූපේ රහත් වුණේ නැහැ. පාට ටික රහත් වුණේ නැහැනේ වර්ණ සටහන. එහෙනම් අපේ ඇහැ රහත් වුණාද? ඇහැ රහත් වුණෙත් නැහැ. එහෙනම් අපිට රහතන් වහන්සේ නමක් ඉන්නවා කියන පැනවීම කරන්නේ ඇහැ රූප චක්කු විඥාන තුන්දෙනා ඇති කල්හි. ඒ ටිකේ Nirodhe දකින්නේ නැතිකොට, Nirodhe කියන්නේ නැති වුණු බව නැතිකොට. එහෙම නෙමෙයිද? Nirodhe නොදැක්කකොට ඒ ටික එළියේ තියෙනවා කියලා හිතන කම නිසායි අපි කතා කරන්නේ. රහතන් වහන්සේ පසකින් තබන්නකෝ. මේසේ ගන්නකො මෙතන තියෙන. අපිට ගොඩක් වෙලාවට හිතෙන ප්‍රශ්නේ දැන් මේසේ නැද්ද එතකොට? මේසේ වර්ණ සටහනක් එන්න හරි මේසේ තිබුණානේ. ඔක තමයි අපි ගොඩක් වෙලාවට කතා කරන දේ. අපේ හිත අපිට ගෙනල්ලා දෙන දේ. නමුත් මේ මොහොතේ යෙදෙන වර්ණ සටහනෙන් තොරව ඔබට පුළුවන් වුණාද මේසේ දකින්න? වර්ණ සටහනෙන් තොරව මේසේ දකින්න පුළුවන් වුණේ නැහැ. ඒ වර්ණ සටහන අරඹයා ඊට කලින් මොහොතේ Tamange හිතෙන් දැනගත්ත මේසේ කියන තැන නෙමෙයිද ඉපැද්දුවේ. ඊට කලින් මොහොතේ මේසේ කියන නිමිත්තයි ඉපැද්දුවේ. මේ මේසේ කියනකොට ඕගොල්ලෝ දකින්න එපා මේ වචනේ විතරක්. මේසේ කියනකොට මේසේ කියන වචනේ විතරක් නෙමෙයි මේ කතා කරන්නේ. තේරෙන්නේ නැත්නම් ගැඹුරු වැඩි නම් කියන්න ප්‍රශ්න අහන්න ඇති වුණොත් මේසේ කියන එක වචනේ විතරක් නෙමෙයි කතා කරන්නේ. මේක ප්‍රඥප්තිය විතරක් නෙමෙයි. මොකද මේසේ කියන පැනවීම විතරක් වුණොත් එහෙම නම විතරක් වුණොත් එහෙම කන් ඇහෙන්නේ නැති කෙනාට උප්පත්තියෙන් මේසේ ගැන හැඟීමක් නැද්ද? හැඟීමක් තියෙනවා. මේසේ කියන වචනේ යාට එන්නේ නෑ. එයා අහලා නෑනේ මේසේ කියන වචනය කවදාවත්. මේක දැක්ක කියලා යාට මේසේ කියන වචනේ මතක් වෙන්නේ නැහැ. නමුත් මේකෙන් ඇතිවෙන හැඟීම මතක් වෙනවා. මේ ගැටලුව තියෙන්නේ මේ හැඟීම මිසක මේසේ කියන වචනේ හැම නෙමෙයි. ඒක වරදවා ගන්න එපා. මේ හැඟීම අපිට ප්‍රකාශ කරන්න ගත්ත මාධ්‍ය විතරයි මේසේ කියන්නේ. භාෂාව කියන එක මේ සංකල්පයේ මේ දේ ඇහැට ගැටිලා ඇහැ නැති වුණු තැනක හිතෙන් ඇති කරගත්ත දෙයට පනවගත්ත එකට කියන්නේ ප්‍රඥප්තිය කියලා මේ පනව ගන්න එකට. ඒකට විතරයි මේසෙ කියන වචනේ යෙදුනේ. එහෙම නැත්නම් ඒ හැඟීම. හොඳට දකින්න ඒ හැඟීම ඕගොල්ලෝ මේසෙ දකින්නවද දැනගන්නවද? අපිට මේසේ දකින්නවයි දැනගන්නවයි දෙකම එකයි.
අද මේසේ දකින්නවයි දැනගන්නවයි දෙකම එකයි. නමුත් ඇත්තටම දෙකම එකපාර කරන්න පුළුවන් කමක් නැහැ. දෙකම එකපාර කරන්න පුළුවන් කමක් නැහැ. අපි දෙකම එකපාර කරනවා නම් අපි කියනවා තප්පර 3ක තිබුණ එළිය එකපාර තියෙනවා කියලා. ඒක ඇති උනේ තප්පර 3ක නම් තප්පර 3කම පෙන්වන්න වෙනවා මිසක තප්පර 3 එළිය එක තප්පරෙන් පෙන්වන්න හම්බෙන්නේ නැහැ. තේරුණාද? ඒක යන ටික ගැඹුරු වැඩි වෙයිද? එතකොට තේරුම් ගන්නකෝ හැම වෙලාවකදීම අපි අපේ ජීවිතයේ ඇසුරු කරන්නේ ඇත සහ නැත කියන අන්ත දෙක කියන එක පැහැදිලිද? තියනවා කියන එකයි එක්ක නැහැ කියන්න පුළුවන්. තියනවා කියන කෙනා කියන්නේ අපේ මනසේ ගොඩක් වෙලාවට තියෙන්නේ ලෝකේ තියනවා. උපදින්න කලින් ලෝකේ තිබුණ ලෝකේ ඉපදුනත් ලෝකේ තියෙනකොට අපි ජීවත් වෙනවා. ඒ වගේම ලෝකේ තියෙනකොට අපි අතහැරලා යනවා. ඔක තමයි අපේ කාගේ දර්ශනය. දැක්ම. එතකොට ලෝකයාගේ ඔය ඇත කියන අන්තේ නැත කියන අන්තේ අන්ත දෙකක්. ඔය ඇත කියන අන්තය හැම වෙලාවකදීම වැරදි කියලා කියන්නේ මේ ටික හේතු නිරෝධයෙන් නැති වෙන නිසා. හේතු නිරෝධය කියන එක ඔයගොල්ලෝ දකින්න උත්සාහවත් වෙන්න එපා රූපේ පැත්තෙන්. හේතු නිරෝධය කතා කරන්නේ රූපේ හේතු ටික නෙමෙයි. රූපයේ හේතු ටික පෙන්වන්නේ ඇහත් එක්ක. ඇහැ නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් ද රූප දකින්න? රූප දකින්න බෑ. ඔයගොල්ලෝ හිතනවාද උපතින්ම අන්ධ කෙනෙකුට මේස කිව්වහම මේ හැඩෙන් යුක්ත දේ මතක් වෙයි කියලා? මතක් වෙන්නේ නැහැ. ගෙදරක් කිව්වහම අපිට මතක් වෙන ලස්සන චිත්‍රය මතක් වෙයි කියලා හිතනවද? මතක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වර්ණ ලෝකෙන් මිදිලා. එතකොට ඒගොල්ලොන්ගේ කන් ඇහෙන්නේ නැති වුණොත් ඒ ඇහැ පෙනෙන්නේ නැති කෙනාගේ ශබ්ද ලෝකෙනොත් මිදිලා. දැන් සද්දෙත් නැහැ. එතකොට පාට පෙන්නේ නැහැ. දැන් මෙයාට බැනුම් අහන්නත් බෑ. වර්ණයට ඇලෙන්න හේතු ටික නැහැ. හේතු නැහැ නෙමෙයි ඇලෙන්න බෑ. එතකොට ඒ ටික ඉපදිලා නැති නිසා. දැන් එයාට කවදාවත් දුක එනවද මෙච්චර ලස්සන රූපයක ඇත උණයි කියලා? ඒ දුක එන්නේ හේතුව නැහැ. මට මෙහෙම කියලා බැන්න කියලා ඒ දුක එන්නේ හේතුවක් නැහැ. ඇයි? ඒ ආයතන දෙක වැහිලා. ඔය විදිහට මුළු ස්පර්ශ ආයතන පහම වැහෙන ටික හැම වෙලාවකදීම අපි ලෝකය නියෝජනය කරන්නේ ආයතන පහකින්. ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ටික. අපි විඳින්නේ ඔය ආයතන පහ. මුල්ම දේශනාවේදී මතක් කරපු කාරණේක. දැන් තුනකට හිත තියන්න කිව්වා. පළවෙනි තැන මොකන්ද? අපි ජීවත් වෙන මට්ටම. එළියේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා. ඒවා අපි විඳිනවා. ඒක අපිට ප්‍රකටයි. දෙවෙනි මට්ටම අපි විඳලා තියෙන රූපේ නෙමෙයි ඇහැ. අපි විඳලා තියෙන ශබ්ද නෙමෙයි කන. අපි විඳලා තියෙන ගන්ධය නෙමෙයි නාසය. විඳලා තියෙන රසය නෙමෙයි දිව. විඳලා තියෙන පොට්ටබ්බේ නෙමෙයි කය. එතෙන්ට නුවණ ගන්න කියලා කිව්වා. අපි ඒ ටික පැහැදිලි කළා උදාහරණත් එක්කම. අපි විඳලා තියෙන රූපේ නෙමෙයි ඇහැ කියලා කිව්වේ. ඇහැ බිඳුණු එක විඳ මිසක රූපය ඇවිල්ලා ඇහි වැදුන්නේ නැහනේ. ඇහැයි දැනගත්තේ. එතකොට කනට ඇවිල්ලා සද්දේ වැදුණා කිව්වට සද්දේ ඇවිල්ලා වැදුනේ නැහැනේ. මේ කම්පණයනේ අපිට දැනගන්න පුළුවන් උනේ. කනනේ අපි දැනගත්තේ. කන් වෙරේ කියලා අපි කතා කරන්නේ සෝත ප්‍රසාදයේ බිඳුන එකනේ අපි දැනගත්තේ. දිවට රස දැනෙනකොට අපි දැනගත්තේ දිවනේ. ඒක නිසා තමයි ඇහැ වෙනස් වුණොත් රූපේ වෙනස් වෙනවා. අපි කෝ උදාහරණ විදිහටත් හිතලා බලන්න කියලා. මීමැස්සා බල්ලා සහ දෙවියෙකුට අපිට ලෝකෙ පේන හැටි.
ආකාර කීපයකට ලෝකෙ පේනකොට මීමැස්සට පේන විදිහද හරි බල්ලට පේන විදිහද හරි අපිට පේන විදිහද හරි දෙවියට පේන විදිහද ඒගොල්ලෝ කියයි ඒගොල්ලන්ට පේන විදිහ හරි කියලා අපි කියනවා අපිට පේන විදිහ හරි කියලා කාට පේන විදිහද හරි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ අපි කතා කරන්නේ අපේ ඇහැ ගැන අපේ ඇහැ විතරක් හරි කියන්න බෑ එයාට එයාගේ ඇහැ ඇත්ත මීමැස්සට ලෝකෙ පේන්නේ අර මී වදේ තියෙන අටපට්ටන් හැඩයට නම් කොටු තියෙන එයා ලෝකෙ දකින්නේ ගෝචර කරගන්නේ ඒ විදිහට. ඒ ලෝකෙ එහෙම නිසාද එයාගේ ඇහැට ගෝචර වෙන්නේ ඒ විදිහ නිසාද? ඇහැට ගෝචර වෙන්නේ ඒ විදිහ නිසා. ලෝකෙ එහෙමනම් ලෝකෙ ඔක්කොටම රූපේ එහෙම වෙන්නේ නැහැ. නමුත් එයාට එහෙම පේන තැන අපිට මෙහෙම පේනවා. ඒක නිසා ඒක වැරදි කියන්නත් බෑ අපේ එක හරි කියන්නත් බෑ අපේ එක වැරදි ඒක හරි කියන්නත් බෑ මොකද අපි දෙන්නම දැනගෙන තියෙන්නේ අපේ ඇහි ලක්ෂණ ටික. තව උදාහරණයක් වේකට අපි මූණ දකින්න වෙනකොට කණ්ණාඩි දිහා බලනවා වගේ කියලා. අපි කවදාවත් මූණ දැකලා නැහැ දකින්න දෙන්නේ කණ්ණාඩි 5ක් 6ක් ළඟට ගිහිල්ලා බලනකොට එකකින් ටිකක් දිග මූණක් පේනවා එකකින් ටිකක් පළල් මූණක් පේනවා වෙනස් මූණවල 5ක් 6ක් පේන තැනකදී කොයි මූණද ඇත්තම මූණ? කොයි මූණද හරිම මූණ? අපිට කියන්න බෑ කොයි මූණද හරිම මූණ කියලා. අපිට කියන්න වෙන්නේ හැම වෙලාවකදීම අපි දැකලා තියෙන කණ්ණාඩිය මිසක මූණ නොවන නිසා. ඒ වගේ අපි හැම වෙලාවකදීම රූපේ ගැන කතා කරන්නේ අපි ඇහි අත්දැකීම මත මිසක කවදාවත් රූපේ මත නෙමෙයි. වැරදිලා ওই රූපේ පෙනුනොත් එහෙම වයසට යනකොට ඇස් පෙනීම අඩු වෙන්න බෑ. ඒ රූපෙනේ පේන්නේ. එහෙම වුණොත් මේ ප්‍රසාදයේ පහළ වෙන බව තියෙනවා හොඳටම පේන්නේ බෑ. නොත් වයසට යනකොට පෙනීම අඩු වෙනවා කියන්නේ අපි දැනගන්නේ ප්‍රසාදයේ බිඳීම. කැමරා කාචේ ටිකක් පරණයි. කාචේ පරණයි කියන්නේ කාචේ උපදින තැන මේ පරණයි. රීල් එක දැම්මට වැඩක් වෙන්නේ නැහැ අලුතෙන්. කාචේ පරණයි. එතකොට දැන් ඔය විදිහට අපි දැනගෙන තියෙන දෙවෙනි කතාව කිව්වා ආයතන ටික මේ පැත්තෙන් එළිය ටික දැනගෙන නැහැ දෙවෙනි පියවර. තුන්වෙනි පියවර ඇහැ ගැන දැනගත්තේ මොකෙන්ද? ඒ ඇහැ බිඳුණු තැන මේසේ කියලා සිහිපත් කරගත්තේ තමන්ගේ මනස සකස් කරගත්ත සංකාර ටික. අපිට බෑ ඇහැ ගැන දැනගත්ත කියලා ඇහැ ගැන හිතන්නවත් රූපය ගැන හිතනවත් තැනවත් අපිට පැහැදිලි නෑ. අපි දන්නේ සංඛාරය මනස රැස් කරගත්ත ටික උපදින තැන. ඔකට මම උදාහරණයක් කියන්නේ දවසක් ලොකු ස්වාමීන් වහන්සේ මට කිව්වා පොඩි කාලේ ගිහිල්ලා බස්තම අරගෙන එන්න කියලා. මම ගියා බස්තම හොයන්න කියලා. දැන් එහෙම එකක් නැහැ. මම කිව්වා බස්තමක් නැහැ කියලා. ඊට පස්සේ නෑ තිබුණා දොර ළඟ තිබුණේ බලලා එන්න කිව්වා. මම ආපහු ගිහිල්ලා බැලුවා බස්තමක් නැහැ. දෙපාරක් බැලුවට පස්සේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ තියෙන්නේ කියලා ගත්තා. මොකද බස්තම ගේන්නේ කිව්වට මම දන්නේ නැහැ බස්තම කියන්නේ මොකක්ද කියලා. නමුත් මට ඕක ආපහු ප්‍රශ්න කරන්නත් බෑ. ඉතින් මම ගිහිල්ලා බලනවා බස්තම කියන්නේ මොකක්ද කියලා. දැන් එහෙම එකක් නෑ මම ගිහිල්ලා කිව්වා නෑ කියලා. අතට අරගෙන මේක තමයි බස්තම කිව්වා. දැන් අපි රූපෙම දැනගන්නවා නම් බස්තම ගේන්නේ කියලා බලනකොටම මට බස්තම පේන්නේ බෑ. මේ අය බස්තම දන්නෙත් නැද්ද දන්නේ? ප්‍රතිස්පික කියන්නේ අත්වාරුව කියන්නේ. එතකොට මේ අත්වාරුව ගේන්න කියලා බස්තම ගේන්න කියලා කියනකොට මම ගිහිල්ලා බැලුවේ මගේ මෙහි සංඛාර නිමිත්ත නැහැ රූපේ පේනකොට. මම ඒක නොදැක්ක නෙමෙයි ඒක දැක්කා. ඒක දකින්නකොට මෙහි සිහිපත් කරගන්න සංඛාර ටික නැහැ. හැබැයි දැන් බස්තම ගේන්න කියනකොට මම දන්නවා මොකද්ද ගේන්න කියන්නේ කියලා. දැන් තියෙන තැන නොකියුවත් කුටියම පෙරලලා හරි බස්තම අරන් යන්න මම දන්නවා. එතකොට දැන් ඔය මම හොයන බස්තම කොහෙ තිබුණ බස්තමද? බස්තම හොයන් ගේන්න කියලා දැන් මට කියනකොට මම යන්නේ කොහෙ තියෙන බස්තම ගේන්නද?
මම යන්නේ මනසේ ඇති බස්තම හොයාගෙනයි. එතකොට මනසේ ඇති බස්තම මට පේන්නේ කොහේ තියෙන දේ විදිහටද? මට පේන්නේ එළියේ ඇති බස්තමක්. මම හොයාගෙන යන්නේ එළියේ තියෙන බස්තම. මම හොයන්න යන්නේ හැමදාම එළියේ තියෙන බස්තම. ඔය එළියේ තියෙනවා කියලා හිතෙන කමට තමයි කියන්නේ කාම භවය කියලා. ඒ එළියේ තියෙනවා කියලා හිතෙන සංඥාවට තමයි කියන්නේ භව සංඥාව කියලා. අපිට භවයේ තියෙනවා කියන්නේ ඔය එළියේ තියෙනවා කියලා හිතෙන කමයි. ඕක තමයි ඇත කියන අන්තය කියන්නේ. තියෙනවා. මෙහෙන් බස්තම උපදිනකොට ඒ දැනගන්න බස්තම එළියේ තියෙනවා. බාද දැනගන්නේ වටාපත. හැබැයි වටාපත දැනගන්නේ කොයි වටාපතද? එළියේ තියෙන වටාපත. එළියේ තියෙන වටාපත දැනගන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ ඒ වටාපත දෙආකාරයකින් දැනගන්නවා. මම බස්තම දැකපු තැන ගන්නකෝ. මම බස්තම මේකයි බස්තම කියලා පෙන්නපු වෙලාවේදී එකක් තමයි හිතේ රැස් කරගෙන තිබුණු බස්තම නැතිනම් ඒ රූපය උපද්දනවා. හිතෙන් දැනගන්නවා කලිනුත් මේක තිබුණා. දැන් අලුතෙන් එකතු කළා ඒකට කොටසක් මොකද්ද? මේ රූපේ තමයි බස්තම කියන්නේ. ඒ වෙනකම් මම මේකට බස්තම කියන කොටස එකතු කරලා තිබුණේ නැහැ. අලුතෙන් මම බැඳ ඒකට මේ රූපේ තමයි බස්තම කියන්නේ. දැන් මට බස්තම ඌ රූපේ තියෙනවා එළියේ. ඒ වෙනකම් මට තිබ්බේ රූපයක් එළියේ ඇති බවට සංඥාව විතරයි බස්තම කියන එක තිබුණේ නැහැ. දැන් බස්තම ඌ රූපේ තියෙනවා. අපි ඒකට කිව්ව කෙලෙසේ යාවත් කාලීන කරනවා, අප්ඩේට් කරනවා. හරියට ඔයගොල්ලන්ට චැන් චෑන් එක වගේ. දැන් චැන් චෑන් එක කියනකොට ඔක්කොම දන්නවා. එහෙමනේ. කලින් ඒ උදාහරණ කියලා තිබිලා නැහැ තා කිව්වට. චැන් චෑන් එකක් දැකලා තියෙනවද කියලා මං අහුවාම කට්ටියගෙන් කවුරුත් කියනවා දැකලා නැහැ කියලා. මොකද දකින්න විදිහක් නැහැ. එහෙම එකක් ලෝකේ නැති නිසා. ඒක මම නිකන් හදලා කිව්වේ. එතකොට දැන් චැන් චෑන් කියන වචනේ ඇහෙනකොට ඕගොල්ලන්ට සිහිපත් කරගන්න නිමිති සංඛාර ටික මෙහි තිබුණේ නැහැ. ඒක නිසා ඒක ඕගොල්ලන්ට නොදන්න දෙයක්. හැබැයි ඔය කතාව දැන් අහලා තියෙන අයට ওই වචනේ ඇහෙනකොට දැන් මොකද්ද සිහිපත් වෙන්නේ? එදා කියපු උදාහරණේ අද කියනවා. දැන් ওই එදා කියපු උදාහරණේ කොහෙද තිබ්බේ? මේ වචනේ ඇහෙනකොටම මනසේ එදා කියපු උදාහරණ නෙමෙයිද ඔයගොල්ලෝ සිහිපත් කරගන්නේ? ඔයගොල්ලන්ට වැරදිලාවත් හිත කියනවද නෑ එදා කියපු උදාහරණේ නෙමෙයි ඔබ ඔබේ මනෝ සංඛාරයයි ඔය මෙනෙහි කරන්න කියලා. සද්දේ උතනින් ඉවරයි ඔබ දැනගන්නේ ඔබේ මනසේ රැස් කරගත්ත දේ කියන එක කවදාවත් කියලා දෙන්නේ. කියන්නෙම මේ සද්ද මේ උදාහරණේ එදත් කිව්වා. දැන් ඕගොල්ලන්ට චැන් චෑන් එකට වස්තු නැති වුණාට චැන් චෑන් එකට සංකාර තියෙනවා. උදාහරණයක් ඕගොල්ලන්ට තියෙනවා චැන් චෑන් කියලා ලෝකේ. ඒක ඇත්ත වෙලා. හැම මොහොතකම අපිට පුළුවන් ඔන්න ඔය ඇත කියන අන්තය තුල ඉන්න. ඊට පස්සේ කෙනෙක් හදනවා ඕක පිරිසිඳ දකින්න කියලා හරි ඔය ඇත කියන එක හැමදම දුකට මුල වෙන බව දැකලා හරි. එයා කැමති ඒකෙන් මිදෙන්න. එයා උත්සාහවත් වෙනවා නැත කියන අන්තයට යන්න. ඒක නිසා ඒගොල්ලෝ නැත කියන අන්තයට යන්න බලනවා. රූපේ විදර්ශනා කරලා කියනවා නෑ කියලා. කෙස්ලොම් නේද සම්මස්නහර තියෙන මිනිස්සෙක් නෑ. එතකොට ඔය මොන මිනිස්සයාද නෑ කිව්වේ? අර ඉන්න මිනිස්සයා නෑ. ඉන්න මිනිස්සයා නෑ කිව්වොත් හරියනවද?
ඉන්න මිනිස්සයා ඉන්නවා කියන එක්කෙනා තව කිව්වට කමක් නැහැ. මොකද මේ ඇති බව තුලම එයා කතා කරලා තියෙනවා. අනිත් මිනිස්සයා අමූලිකම බොරුකාරයෙක්. තියාගෙන නැහැ කියලා. මිනිස්සයා ඉන්නවා කියන බවම හිතට ගෙනල්ලා දෙනකොට කියන ඉන්න මිනිස්සයා නැහැ කියලා. එහෙම නෙමෙයිද අද හිතෙන්නේ? නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ. නිවන හඳුන්වන්නේ එහෙමනේ. නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ. සත්‍යයක් නෙමෙයි නිජ්ජීවෝ නිජීවෝ පුද්ගලයෙක් නෙමෙයි ශුඤ්ඤෝ හිස් දෙයක්. ඔහොමයි හඳුන්වන්නේ යන්නේ. හැබැයි ඒකට වචනේ වැරදි නැහැ. වචනේට සපයන්න හදන අර්ථකථනයයි වැරද්ද තියෙන්නේ. මොකක්ද අර්ථය? නිස්සත්ත්වෝ කියන්නේ සත්වයක් නැහැ. නිජීවෝ කියන්නේ ජීවයක් නැහැ. ශුඤ්ඤෝ කියන්නේ හිස්. එතකොට ඊළඟට ප්‍රශ්නයක් අහන්න වෙනවා. මොන සත්වයෝද නැත්තේ? මොන ජීවේද නැත්තේ? මොකෙන්ද හිස්? එතකොට එයාට කියන්න වෙන්නේ මේ සත්‍යයෙන් නැහැ. එතකොට ඔය සත්‍යය කොහෙද හිටියේ? ඔය නැහැ කියන සත්‍යය. නිස්සත්ත්වෝ කියනකොට නැහැ කියන සත්‍යය. නිජීවෝ කියනකොට ඔය නැහැ කියන ජීවය කොහෙ තිබුණ දෙයද? ශුන්‍යෝ හිස් කිව්ව මොකෙන්ද හිස්? එතකොට ඒ හිස් වෙච්ච දේ ඔන්න ඔය කතා ටික අපිට කතා කරන්න වෙනවා. අපි එදා කිව්වා ගොඩක් වෙලාවට අද කතා කරන දේ තමයි ශුන්‍යතාවය ගැන. ආර්ය ශුන්‍යතාවය, පරම ශුන්‍යතාවය, හිස් බව ගොඩක් වෙලාවට අද කතා කරන දර්ශනයක් වෙලා තියෙන්නේ. අපි එදා කතා කළ උදාහරණයක් මේ ශාලාවට අවිල්ලා කියන ශාලාවේ කවුරුත් නැහැ කියලා. ඇත්තටම කවුරුත් නැද්ද? ඉන්නවා. Taman ඉන්නවා. Taman නැත්තම් කොහොමද ශාලාවේ කවුරුත් නැහැ කියලා දන්නේ? ශාලාවේ Taman නැත්තම් කොහොමද දන්නේ ශාලාවේ කවුරුත් නැහැ කියලා? Taman ඉඳලා Taman ඉන්න කම නිසානේ ශාලාවේ කවුරුත් නැහැ කියලා කියන්නේ. අපිට මනවින් කියන්න වෙන්නේ ශාලාවේ මම විතරයි කියලා. ඒ වගේ අපි ශුන්‍යයි කියලා කියනවා. හැබැයි ශුන්‍යතාවය ගැන කතා කරන තමන්ව පේන්නේ නැතිකම නිසා. අපි ලෝකේ ඇසුරු කරන්නේ හැම මොහොතකම මේ බොහොම ගැඹුරු කාරණා ටිකක් අපි කතා කරන්නේ. එදා කිව්වා අද එන්න කලින් දේශනාව ටිකක් අහලා එන්න කියලා. එතකොට තේරෙන්න එනවා. හදිසියෙ තේරෙන්නේ නැත්නම් කලින් දේශනාව ආපහු ගිහිල්ලා අහලා මේක අහන්න වෙනවා. එතකොට අපි හැම වෙලාවකදීම ලෝකේ ඉන්නේ තමන් රැස් කරගන්න කම තුල. තමන් රැස් කරගන්න කම කියලා කිව්වේ හැම වෙලාවකදීම රූපය කියලා පේන තැනක නියෝජනය වෙන්නේ මොන ධර්මතා ටිකද? මෙහි පවතින ස්කන්ධ ටික නෙමෙයිද? ස්කන්ධ ටික. ඇයි එහෙම කිව්වේ? ඇහැට පෙනෙන තැන අපි කිව්වා දැන් අපි දන්නේ නැති මට්ටමක්. අපිට පේන්නේ නැහැ. අපි දන්නේ හිතට උපද්දනකම. අපි දැනගන්නේ වටාපත. ওই වටාපත ඇහැට පෙනුනේ නැහනේ. ඇහැ දන්නවද වටාපත කියලා? රූපේ දන්නවද වටාපත කියලා? ඇහත් රූපයත් හිත චක්කු විඥානයත් නොදන්නා තැනක ඔගොල්ලොන්ගේ මනසින් නෙමෙයිද වටාපත ගෙනල්ලා දුන්නේ? මනසිනුයි නෙමෙයිද වටාපත කියලා දැනගත්තේ? ඒ මනසින් දැනගත්ත වටාපත හැම වෙලාවකදීම නියෝජනය කරනවා තමන්ව. ওই වටාපත කියලා මතක් කරන කමට නෙමෙයිද තමන් කිව්වේ? මේක හරියට එකම කාසිය දෙපැත්ත වගේ කියලා කිව්වා. එකම කාසියේ දෙපැත්තක් තියෙනවා. ඕකේ එක පැත්තක් විතරක් වෙන්න බෑ කවදාවත්. එකම කාසියේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් බලනකොට මාම අනිත් පැත්තෙන් බලනකොට වටාපත. ඇත්තටම තිබුණ එකම කාසියයි. ඒ වගේ එකම ස්කන්ධ ටිකයි නියෝජනය වුණේ. හැබැයි අපිට පේනවා වටාපතක්
හැබැයි වටාපත කියන තැන නියෝජනය කළේ කවුද? මම. දැන් මට මාව රැස් වෙනවා. හොඳට මතක තියාගන්න මේ කාරණේ. තමන්ට තමන්ව රැස් වෙනවා කිව්වේ මොකද්ද? මේ වටාපත කියලා ඉපැද්දුවේ මෙහි පවතින ස්කන්ධ ටික කියන එක හොඳට පැහැදිලිද? ඉස්සරහට යන්න නම් ওই මට්ටම පැහැදිලි වෙන්න වෙනවා. වටාපත කියලා සිහිපත් කරගත්තේ මෙහි රැස් කරගත්ත ස්කන්ධ ධර්මතා ටිකක්. ඒ ස්කන්ධේ වටාපත කියලා ඇසුරු කරපු මොහොතේදී තමන් උනේත් ඒ ස්කන්ධ ටික නෙමෙයිද? වටාපත උනේත් ඒ ස්කන්ධ ටිකමයි. වටාපත කියන එක වෙන දෙයක් හැටියට හම්බුණාට ඇත්තම කතාව වටාපත උනේ මේ ස්කන්ධ ටික. එතකොට අපි දන්නවා වටාපත කියලා අපේ මනසින් උපද්දපු දේ කියලා. එතකොට හිතට හිතක් රැස් වෙනවා. ඔය වටාපත කියන සංඥාව විඳපු මම මෙතන ඉන්නවා. දැන් ඔරලෝසුව දකින්නකොට ඔරලෝසුව දැනගන්න මොහොතේදී එතන වටාපත නැහැනේ. ඒ වුණාට හිතට හිත රැස් වෙනකම නැති වෙලා නැහැ. රූපය වෙනම රැස් වෙන කතාවක් කාරණාවක්. මම බස්තම රැස් කරගත්ත එක වෙනම දෙයක්. හැබැයි බස්තම ඒ කියන්නේ රූපේ ඉර ගහපු එක වෙනම දෙයක්. මේ කතා කරන්නේ දැන් මට මාව රැස් වුණා. කොහොමද මට මාව රැස් වුණා කියන්නේ? වටාපත දැනගත්ත මමම ඔරලෝසුව දැනගත්තේ. වටාපත වෙනම සිද්ධියක්. ඒක හරි රූපේ පැත්තෙන්. ඔරලෝසුව වෙනම කතාවක්. හැබැයි ඔය වටාපත දැකපු මමම තමයි ඔරලෝසුව දැනගත්තේ. ඔරලෝසුව දැනගත් මම තමයි මේසේ දැනගන්නේ. දැන් වටාපතයි ඔරලෝසුවයි මේසෙයි කාරණා තුනක් වුණාට ඔය තුනම දැනගත්තේ මම එක්කෙනෙක් වෙලා. මොකද හැම වෙලාවකදීම හිතට හිත ගෙනල්ලා දෙන සංකල්පය මේ මම. එතකොට ඕගොල්ලෝ හෙට ඇවිල්ලා මේ වටාපත දිහා බලනකොට තිබුණොත් ඊයේ තිබුණු වටාපත අදක් තියෙනවා කියලා හිතේ. ඇත්තටම ඊයේ තියෙන වටාපතද මේ තියෙන්නේ? නෑ. ඇයි ඊයේ තිබුණු වටාපත නෙමෙයි කියන්නේ? ඊයේ තිබුණු එළියද මේ ආවේ? නෑ. එළියෙන්තරෝ වටාපත පෙන්නුනද? ඒත් නැත්තම්. ඊයේ තිබුණු වටාපත කියලා ගෙනල්ලා දෙන්නේ ඔයගොල්ලෝගේ මනසේ ලැබුණු අත්දැකීමක් නේ. ඒ අත්දැකීම ඒ කියන්නේ මොකද්ද? ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියලා නෙමෙයිද ඔය කියන්නේ? ඊයේ ඉඳලා මම ජීවත් වුණා. ඕගොල්ලෝ මේ වටාපත බලලා ගිහිල්ලා නිකන් හිතුවොත් දේවල් 1000ක් ඕගොල්ලෝ දැකලා තියෙනවා කිව්වොත් ඒ දේවල් 1000ෙන්ම ඕගොල්ලන්ට රැස් වෙලා තියෙන්නේ ඕගොල්ලොම. මට මාව රැස් වෙලා. ආපහු වටාපත පේනකොට මට පේනවා ඒ මටම වටාපත දකින්න පුළුවන් කියන බව. Tamanට Taman රැස් වෙනකම. එතකොට හැම වෙලාවකදීම අපිට ඇත කියන අන්තයේ හිටින්නේ අන්න ওই කාරණාව නිසා. Tamanට Taman රැස් වෙනකම. මම ඉන්නවා. එක දිගට පවතින මම ඉන්නවා. එතකොට ඔන්න ඕක තමයි නැති වෙන්න ඕනේ දේ. ඕක තමයි අපිට තියෙන ආශ්‍රව ටික. අපි මහ ලොකුවට හිතාගෙන හිටියට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැනයි අපි හිතන්නේ කියලා ඇත්තටම අපි හිතලා තියෙන්නේ, ඇත්තටම අපි විඳලා තියෙන්නේ හිතෙන් උපදින දේ. අපි විඳින්නේ, අපි දැනගන්නේ මනෝමය ලෝකයේ තුල අපි ජීවත් වෙන ටික. තියෙනවා කියලා හිතාගෙන ඉන්න ටික. ඔගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ ලෝකයක් තියෙනවා කියලා. තියෙන ලෝකේ ඔගොල්ලෝ ජීවත් වෙන්නේ. ඇත්තටම ඉඳලා තියෙන්නේ Tamanට Taman විතරයි. එහෙම නෙමෙයිද? Tamanට Taman විතරයි. මේ මොහොතේ ඔයගොල්ලන්ට ජීවත් වෙන්නේ අපි හිතුවට අපි වටේට ගොඩක් අය ඉන්නවා කියලා. ඔය ගොඩක් අය හිටියේ වර්ණ සටහනේද? එන ආලෝකයේ ඇහැට පතිත වෙන ආලෝකේ ගොඩක් අය හිටියද? ආලෝකේ ගොඩක් හිටියේ නැහැ. ආලෝකයක් ආවේ. ආලෝකය එන තැන හිතෙන් නෙමෙයිද ඔය ගොඩක් වින්දේ?
ඔය ගොඩක් අය වින්දේ හිතෙන්. දැන් ඕගොල්ලන්ට මම බැන්නොත් කෙනෙකුට මෙච්චර ගොඩක් ඉස්සරහා මට බැන්නා. දැන් ඔය ගොඩ ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? තමන්ගේ මනසින් ගෙනල්ලා දෙන ඔය ගොඩ. හිතෙන්නම් කියයි හිතනම් ඒ විදිහටම කියයි එතකොට මෙච්චර ගොඩක් හිටියේ නැද්ද කියලා. එහෙමනේ කියන්නේ නේ. එතකොට හිටියේම නැද්ද මේ මිනිස්සු? ඒ අයට ඇහුනේත් නැද්ද මේක කියලා? ඒ අයට ඇහුනේ එක අපිට අදාළද? අපි දන්නවද? අපි ඒක වින්දද? අපි ඒක වින්දේ නැහැ. අපි ඒක වින්දා අපේ මනසින්. අපි හැම වෙලාවකදීම සංකල්ප ලෝකයේ තුල ජීවත් වෙන්නේ. අපි වටේ ගොඩාක් කට්ටිය ඉන්නවා කියලා හිතාගෙන. ඔය ඉන්නවා කියලා හිතාගෙන අපි ජීවත් වෙන්න හදන තැන ඔන්න උතනයි අපිට ඇත කියන අන්තය. ඔය ඔක්කොම නෑ පරම ශුන්්‍යතාවයක් කියලා නිවනත් කියලා ඔය පණවන්න හදන තැන තමයි නැත කියන අන්තය. ලෝකෙට පුළුවන් ඔය ඇත කියන අන්තයට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් නැත කියන අන්තයට යන්න පුළුවන්. ඔය අන්ත දෙකෙන් ලෝකෙට පුළුවන් පණවන්න. බුදුරජාණන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණ ධර්ම දේශනා කළා. ඇහුවා යමක හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නේදී ඔබ රහතන් වහන්සේ කියලා පණවන්නේ නැතිනම් මේ කෙනෙක් කියලා පණවන්නේ ඔය ඇහැට පේන රූපෙද? නෑ. ඒ රූපය ආරම්භය තිබුණු වේදනාවද? නෑ. එහෙනම් මේ රූපය ආරම්භය හිතේ ඇති කරගත්ත සංඥාවද කෙනා කිව්වේ? නෑ. එහෙනම් සංඛාරයේ හිතන කමද කෙනා කිව්වේ? නෑ. විඥානයේද දැනගත්ත කෙනාද කෙනා කිව්වේ? නැහැ. එහෙනම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටිකෙන් තොරව ඔය කෙනා හිටියද? නැහැ. එහෙනම් මේ ටිකෙන් තොරව කෙනෙක් හිටියේ නැත්නම් මේ ටිකත් කෙනා නෙමෙයි නා. ජීවත් වෙන පුද්ගලයෙක් මේ දැනුත් හම්බෙන්නේ නැතිකොට මොන පුද්ගලයාද මරුණට පස්සේ නැහැ කියන්න හදන්නේ? ඒකයි අහපු ප්‍රශ්නේ. ඔය රහතන් වහන්සේ කිව්වේ ඔබට ඇහැට පෙනෙන රූපෙද? නෑ. ඇයි ඇහැට පෙනෙන රූපේ රහත් උනේ? ඒක වර්ණ සටහනක්. ඇහැට පෙනුනේ පාට ටිකක්. පාට රහත් තිබුණේ නෑ. ඒක ඉතුරු නැතුව ඒ මොහොතේ නිරුද්ධ වුණා. මෙහි හදාගත්ත පුද්ගල භාවය බලන්න එපා. ඒක වැරදි දේ. තියනවා කියලා හිතනකම වැරදිච්ච ටික. ඒක අතීතයන්තේ. ඒ ටික නෑ දැන්. එහෙනම් ඒ පේන රූපෙට විඳින වේදනාවද සැප දුක් උපේක්ෂා කියන වේදනාවද කෙනා වුනේ? නෑ. ඒ සංඥාවද කෙනා වුනේ? සංකාරයේද කෙනා වුනේ? විඥානයේද කෙනා වුනේ? නෑ. එහෙනම් මේ ටිකෙන් තොරව හිටියද ඒ කෙනා? ඒත් නෑ. මේ ටිකත් කෙනා නෙමෙයි නම් මේ ටිකෙන් තොරවත් කෙනා නෙමෙයි නම් මේ ටිකෙන් තොරව දෙයක් තිබෙත් නැත්තම් එහෙනම් ඔය කෙනා මැරුණ කෙනා කියලා මේ ජීවත් වෙන කෙනෙකුත් හම්බෙන්නේ නැතිකොට ජීවත් වෙන කෙනෙකුත් පණවන්න තැනක් නැතිකොට ඔය මැරුණ කෙනා පණවන්නේ මොකෙන්ද කියලායි අහුවේ. මරණයන් මත්තේ නැහැ කියන කෙනා පණවන්නේ. එතකොට අන්න එතන තමයි මේ ශාසනයේ ආර්ය ශුන්‍යතාවය කතා කරන්න තියෙන්නේ. මේ ශාසනයේ ශුන්‍යතාවය. මේ ශාසනයේ ශුන්‍යතාවයේ ලක්ෂණය තමයි නෑ කියන්න හදනව නෙමෙයි. නෑ කිව්වොත් ඒක ඒකාන්තයක්. මොකක්වත් සත්‍ය පුද්ගලයෙක් නෑ කියනව නෙමෙයි. නිස්සත්ත්වෝ නිජීවෝ කියලා කිව්වට මේ කතා කරන්නේ හේතු ටික ඇති කලෙහි. හේතු ටික තියෙනකොට සත්වයා කියන පැනවීම කරනවා. ඒ මොහොතේම හේතු ටික නිරුද්ධ වෙනකොට කෙනා කියන දේ පණවන්න විදිහක් නෑ. එතකොට දැන් එක දිගට ජීවත් වෙන කෙනෙක් හම්බෙන්නේ නැහැ. එතකොට එයාට සත්වයක් පණවන්න තැනක් නැති වෙලා. ජීවයක් පණවන්න තැනක් නැති වෙලා. ඔය පණවන තැනට පිහිටා සිටින තැන නැති කරලා. අන්න ඒක නිසා මේසක ශුන්්‍යතාවය කිව්වේ ඔය නිරෝධ සංඥාව නිසා මේසක වෙනත් දෙයක් නිසා නම් නෙමෙයි. එතකොට දැන් හැම වෙලාවකදීම
අපිට ඔය ධර්මතාවයේ සාක්ෂාත් කරන්න යන්න වෙනවා. ඇත කියන අන්තෙනුත් මිදිලා නැත කියන අන්තෙනුත් මිදිලා ඔය කාරණාව අවබෝධ කරගන්න යනකොට අපිට අද ප්‍රායෝගිකව දෙයක් කරන්න වෙනවා. ඒ ප්‍රායෝගිකව කරන්න තියෙන මඟට පෙන්වන්නේ අනිත්‍ය දකින්න, දුක දකින්න, අනාත්මය දකින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම දර්ශනය. ඒක ගැනනේ ගිහිල්ලා ප්‍රශ්න ඇහුවෙත් මේ ප්‍රශ්නේ නැති කරන්න ගිහිල්ලා. එතකොට අනිත්‍යයි කියලා කතා කරනවා. අද අනිත්‍යයි කියලා කතා කරන දේ ලොකු මාතෘකාවක්. අනිත්‍යයි කියන දේ. ඉතින් ඕකට විවිධ අර්ථකථන, විවිධ නිරුක්ති, විවිධ ක්‍රම වලින් අනිත්‍ය පනවන්න හදනවා. කෙනෙක් කියනවා නෛච්ඡා අනිත්‍ය කියලා. කැමති වෙන්නේ නැති නිසා අනිත්‍ය කියලා. කැමති වෙන්නේ නැති අර්ථයෙන් අනිත්‍ය පනවනවා කියලා මේ අනිත්‍ය කියන වචනයට කෙනෙක් අර්ථයක් සපයනවා. ඒ වගේම කෙනෙක් ඇති දේ නැති බව කතා කරනවා. මේසේ අනිත්‍යයි. මේ තියෙන ශාලාව අනිත්‍යයි. දැන් ඔය අනිත්‍ය බැලුවට වැඩක්ද? නෑ. මේසේ තිබිලා ඉවරනේ අනිත්‍ය බලනකොට. ශාලාව තිබිලා ඉවරනේ අනිත්‍ය බලනකොට. ඔය විදිහට බලන්න යනකොට අපිට හම්බෙනවා අනිත්‍ය නොවන දේවල් ලෝකේ. ඔය අනිත්‍ය කතා කරන්න ගියොත් අනිත්‍ය නොවන දේවල් හම්බෙනවා. මොනවද? ආකාශය අනිත්‍යයි කියනවා. අනිත්‍ය නෑ කියනවා. ඒක නිට්ටයයි කියනවා. සතර මහා ධාතුව අනිත්‍ය වෙනවද? සතර මහා ධාතුව අනිත්‍ය නෑ. ධාතුව හරි එළියේ තියෙනවා කියනවා. දැන් අවකාශයයි මේ පේන ආකාශයයි සතර මහා ධාතුවයි අනිත්‍යද? නෑ. ඇයි නෑ කියන්නේ? පිරිසිදු නොදන්නාකම. මේ කතා කරන්න යන්නේ අවකාශයේ පැත්ත අනිත්‍යයි කියන අනිත්‍ය නෙමෙයි කියන එක කියන්නේ ඇති බව මත පිහිටව ගත්ත දෙයක්. මේ ශාසනයේ අනිත්‍ය කියන දේ හඳුනගෙන අනිත්‍ය කියන වචනේ උණුසුමවත් ලැබිලා නැතිකම නිසා. ඔය කතා කරන අනිත්‍ය ඇති දේ නැති බව. මේ මේසේ අනිත්‍යයි. ඔයගොල්ලන්ට මේසේ අනිත්‍ය වෙලාද? කවදාවත් අනිත්‍ය වෙලා නැහැ. මට එක දවසක් එක මහත්මයෙක් කිව්වා ලංකාවේ ගම්වතුර තියෙන කාලේ අනිත්‍ය කියන එක ඇස් පන පිට පේන්න තියෙනවා ස්වාමීන් වහන්සේ හොඳට තිබුණු ගෙවල් ඔක්කොම කැඩිලා ගිහිල්ලා කියලා. දැන් ඒක අනිත්‍ය නම් මම කල්පනා කළේ හොඳට තිබුණු ගේ කැඩිලා ගිහිල්ලා. දැන් හොඳට තිබුණ ගේත් නිට්ටයයි කැඩුණ ගේත් නිට්ටයයි. ඕක නෙමෙයිද ඔය කිව්වේ? හොඳට තිබුණ ගේ අනිත්‍ය වෙලාද? නෑ. මේ ශාසනයේ අනිත්‍ය කතා කරන්නේ උතනින් නෙමෙයි. ඒක වරදව ගන්න එපා. මේසේ අනිත්‍ය නෙමෙයි කතා කරන්නේ. සරියුත්තරුන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේ හරි කෙනෙකුගෙන් අහන්නේ මහණෙනි ගස නිට්ටයද අනිත්‍යද? පොළොව නිට්ටයද අනිත්‍යද? මනුස්සයා නිට්ටයද අනිත්‍යද කියලාද? ඇහැ නිට්ටයද අනිත්‍යද කියලාද? ඇහැ නිට්ටයද අනිත්‍යද? රූපේ නිට්ටයද අනිත්‍යද? චක්කු විඥානේ නිට්ටයද අනිත්‍යද කියලා. ඔය අපි කතා කරන තැනින් අහන්න වෙන්නේ ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා නෙමෙයි මේසෙ නිට්ටයද අනිත්‍යද කියලා එහෙනම්. අහස නිට්ටයද අනිත්‍යද කියලා යහන්න වෙන්නේ. එතන නෙමෙයි අනිත්‍ය කතා කරන්නේ. එකම තැනකින් ගන්නෙ. ඕගොල්ලොන්ට අවකාශයයි පැනවීමක් කරන්න. එහෙම නැත්නම් සතර මහා ධාතුව කියලා පැනවීමක් කරන්න. ඔගොල්ලෝ මොකද්ද උපකාර කරගත්තේ? අනිත්‍යයි කියන දේ පණවන්න, ඒ දේ අනිත්‍ය වෙන්නේ නැහැ කියන දේ පණවන්න, නිට්ටයයි කියලා පණවන්න මොකද්ද උපකාර කරගත්තේ? ඔගොල්ලොන්ට ඇහෙන් තොරව අවකාශයක් තිබුණාද? කයෙන් තොරව අවකාශයක් තිබුණාද? ඔගොල්ලෝ අද හිස් බව කියන එක අවකාශයේ හැටියට දකිනවනේ.
අහස දිහා බැලුවාම මොකක්වත් නැති හිස් දෙයක් පේන්න තියෙනවා නිල් පාටට. නමුත් යන්නේ එහෙම දෙයක් නැහැ. එතකොට දැන් ඔය නිල් පාට කවදාවත් තියෙන දෙයක් නෙමෙයි. දැන් මේ නැති දේ ඕගොල්ලන්ට අනිත්‍ය පෙන්වන්න විදිහක් නැහැ. ඒක නිට්ටයයි. එතකොට ඒ අනිත්‍ය කියන අවකාශය ඕගොල්ලෝ දැක්කේ ඇහෙන් නෙමෙයිද? මේ තියෙන හිස් බව කියන හිස් බව මේ ශාලාවේ හිස් බව දැක්කේ ඇහෙන් නෙමෙයිද? ඕගොල්ලන්ට ඇහෙන් දකින්න පුළුවන්, කයෙන් විඳින්න පුළුවන්. ඇයි? අතපය හොල්ලන්න පුළුවන්. අතපය හොල්ලනකොට ඕගොල්ලන්ට හිස් කියලා තේරෙනවා. ඔය හිස් බව කියලා ඕගොල්ලෝ විඳේ කය නෙමෙයිද? කය. ගැටුන්නේ නැහැ කයට මොකක්වත්. ඊට පස්සේ ඔය ඇහැට පෙනෙන දේ හිස් කියලා විඳේ දුර පෙනෙන රූපායතනයක් නෙමෙයිද? මෙතන ඉඳලා බිත්තිය ළඟට හිස් ඕගොල්ලන්ට මෙතෙන්ට එනකන් හිස්. ඔය හිස් බව කතා කරන්නේ මෙතන තියෙන රූපයට සාපේක්ෂව නෙමෙයිද? මෙතන තියෙන රූපයට සාපේක්ෂව. මෙතන තියෙන රූපය නැති වුණොත් ඕගොල්ලන්ට තවත් හිස් බව තියෙනවා. දෙයක් හම්බෙනකන් හිස් බව තියෙනවා. එතකොට ඔය අවකාශය නිට්ටයයි කියලා කියන්නේ ඔගොල්ලෝ ඒකෙන් කියන්නේ ඇහැ නිට්ටයයි කියලා නෙමෙයිද? ඒ අවකාශයේ දැක්කේ මොන ඇහැකින්ද? ඒ ඇහැ තියනවා කියලා නෙමෙයිද ඔය කියන්නේ? අවකාශය නිට්ටයයි කියලා කියන්නේ ඔගොල්ලෝ ඇහැ නිට්ටයයි කියලා නෙමෙයිද කියන්නේ? ඇහැ නිට්ටයයි කියලා කියන්නේ. ඔය නිට්ටය, ඒ වගේම සතර මහා ධාතුව කියලා කියනකොට සතර මහා ධාතුව නිට්ටයයි. සතර මහා ධාතුව නිට්ටයයි කියලා ඔයගොල්ලෝ හිතනවා නම් ඔය හිතන නිට්ටය පඨවි ධාතුව ලෝකේ තියෙන පඨවි ධාතුව ඔයගොල්ලෝ විඳින්නේ කොහෙන්ද? මුළු ලෝකෙම තියෙන පඨවිය ඔයගොල්ලෝගේ අතට හැප්පෙනවද ඇවිල්ලා දැන්? නෑ. ඔයගොල්ලෝ කයට හැප්පෙනවද? නෑ. හැප්පෙන්නේ නැති පඨවි ධාතුව ගැන ඕගොල්ලෝ කොහොමද තියනවයි කියන්නේ? ඕගොල්ලෝ තියනවා කියලා හිතන මඤ්ඤණාවක් හිතේ තියෙන සංකල්පයක් නෙමෙයිද ඔය? ඕගොල්ලෝ කවදාවත් නොදැක්ක අවකාශ ධාතුව නිට්ටයයි කියලා කියන්නේ ඕගොල්ලෝ ඇහැ නිට්ටයයි කියන එක නෙමෙයිද ඔය කියන්නේ? ඇහැ නිට්ටයයි කියන එක ඔය කියන්නේ. කය නිට්ටයයි කියන එක ඔය කියන්නේ. එතකොට අනිත්‍ය කියන දේ කතා කරන්නේ මේ ශාසනයේ රූපෙන් නෙමෙයි කිව්වේ ඒකයි. ඔය කතා කරන්න හදන්නේ මේසේ අනිත්‍යයි, මේසෙට අනිත්‍යට සාපේක්ෂව දැන් ඔබට අවකාශයේ අනිත්‍ය කතා කරන්න හසු වෙනවද කවදාවත්? අවකාශයේ අනිත්‍ය කතා කරන්න හසු වෙන්නේ නැහැ. ඒක නිසා අවකාශයේ නිට්ටයයි, මේසේ අනිත්‍යයි. එහෙම නෙමෙයි ඔය අනිත්‍ය පනවන්න හදන්නේ. ඔතනින් අනිත්‍ය පැනෙවුවොත් අපිට ලොකු වැරදීමක් වෙනවා. මොකද ඔය මේසේ අනිත්‍ය දැක්කට මේසේ දකින්න කෙනා මොකද්ද වෙලා තියෙන්නේ? හැමදම නිට්ටයයි. අපි මුලින් කතා කළේ ඒකයි තමන්ට තමන් රැස් වෙනවා කියලා කාරණාව. ඔය මේසේ කොච්චර අනිත්‍යයි කිව්වත් අනිත්‍ය වුණ මේසේ දකින්න කෙනා මෙහි එයා අනිත්‍යයි. ඔය අනිත්‍ය නොවන අහස දැක්ක කෙනා විඳ කෙනා එයා මෙහි නිට්ටයයි. අන්න ඒ කෙනා ඉන්නකම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් සසරේ ඕන තරම. ඒක නිසා මේ අනිත්‍යයි කියලා කතා කරන්නේ මේ රූපේ පැත්තේ අනිත්‍ය නෙමෙයි. ඒ පැත්තේ අනිත්‍ය කතා කළොත් ඔයගොල්ලන්ට වරදිනවා. මේ කතා කරන්නේ ඇහි අනිත්‍ය ගැන. ඇහැ අනිත්‍යයි කියන තැන හොඳට දකින්න මේ ඇහැ අනිත්‍යයි කියලා නෙමෙයි ඔය කතා කරන්නේ. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න ඇහැ අපි හැමදාම කියනවා ඒ ඇහැ මොකද්ද? රූපය. මිසක ඇහැ නෙමෙයි. උදාහරණයක් කිව්වා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනකොට ඔයගොල්ලන්ට ඒ පේන්නේ ඇහැ නම් ඒ කණ්ණාඩියේ පෙනෙන ඇහැ දැක්කේ මොකෙන්ද? කණ්ණාඩියේ පෙනෙන රූපේ නම් ඇහැ. ඒ ඇහැ දැක්කේ මොකෙන්ද? ඒ ඇහැ දැක්කේ ඇහෙන් නෙමෙයිද? ඒ ඇහැ දැත්ත ඇහැ කණ්ණාඩියේ පෙනෙන ඇහැ දැත්ත ඇහැ. ඇත්තම ඇහැ අපිට දැන් බලන ඇහැ ඇත්තයි කණ්ණාඩියේ පෙනෙන ඇහැ
බොරුයි. කණ්ණාඩිය පෙනෙන්නේ ඇහැ වුණොත් අපිට කණ්ණාඩිය ඇහෙනොත් බලන්න වෙනවා මේ පැත්ත. ඒ ඇහැ ඇත්ත නෙමෙයි. මේ කතා කරන්නේ පෙනෙන දර්ශන කෘත්‍ය කියලා කියන තැන නැතිනම් පෙනීම ඇති කරන තැන ඇහැ ගැන. ධම්මසංගමී රූපකාණ්ඩය අරගෙන බලන්න චක්ඛායතනය සහ රූපායතනය විස්තර කරන තැන හැම වෙලාවකදීම ඇහැ පනවන්නේ කොතනින්ද කියලා මේක ගැන නෙමෙයි. රූපය ඇති කල්හි රූපයත් එක්කම ඇහැ ඉපදුනා රූපේ නිරුද්ධ වෙනකොට ඇහැ නිරුද්ධ වුණා. ඇහැත් එක්කම රූපේ හටගත්තත් ඇහැ නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වුණා. මේ දෙන්නකින් විතරයි පනවන්නේ හැම වෙලාවකදීම. එන්නේ මේ පෙනෙන බව රූපේ කියලා කතා කළේ. ඔගොල්ලන්ට මුළු අවකාශයේම පෙනුනොත් අවකාශයේ රූපායතනයයි අහස දිහා බලනකොට ඔගොල්ලෝ නිල් පාටට හරි පේනවනම් ඔය නිල් පාට රූපායතනෙ නෙමෙයිද? රූපායතනය. ඔගොල්ලන්ට ඔය අහස නිල් පාට නම් ඒක රූපායතනෙ නෙමෙයි නම් ඔගොල්ලන්ට රැයටත් බලනකොට රැයටත් පේන්න ඕන ඔය අහස නිල් පාටට. රැයට පේනවද නිල් පාටට? රැයට නිල් පාටට පේන්නේ නැහැ ඔයගොල්ලන්ට. එතකොට හැම වෙලාවකදීම ඔයගොල්ලෝ ඔය අහස ගැන කතා කරන්නේ Tamange හිතේ නිත්‍ය කරගත්ත සංඥාව නෙමෙයිද? ඒ නිත්‍යයි කියලා හිතනකම සංඥාවකින් ගෙනල්ලා දීපු දෙයක් නෙමෙයිද? මේ කතා කරන්නේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි කියන තැන පෙන්වන්නේ හැම වෙලාවකදීම අපිට ගහ කියන තැන ගෙනල්ලා දුන්නේ මනසින්. කෙනා කියන තැන උපද්දුවේ මනසින්. එයාට දැන් පිහිට පිලිසරණ නැති කරන්නේ ඔය කෙනා පනවන තැනට. ටිකක් ගැඹුරු ඇති කාරණා ටික හැම වෙලාවකදීම කෙනා පනවන තැන අනිත්‍යයි කියලා කතා කරන්නේ එළියෙන් නෙමෙයි මේ පැත්තෙන් කෙනා පැනෙව්වේ. ඒක නිසා ඔය කෙනා පැනෙව්වේ මොකක් නිසාද? එළියේ තියනවා කියලා හිතන කම නිසා. එහෙම නෙමෙයිද? අහස කියලා දෙයක් එළියේ තියනවා කියලා හිතුවේ නැද්ද? හිතෙන්නේ නැද්ද? හිතෙනවා. එතකොට ඒ එළියේ තියෙන අහස ඔබ වින්දේ කොහෙන්ද? Tamange හිතෙන්. එතකොට හිතෙන් විඳින ඔය අහස සංඥාවකින් ගෙනල්ලා දෙන අහසක් නෙමෙයිද? හිතෙන්ම උපද්දන හිතෙන්ම ගෙනල්ලා දෙන අහසක්. එතකොට මේ හිතෙන් උපද්දන හිතෙන් ගෙනල්ලා දෙන අහස ඔගොල්ලෝ විඳින්නේ හැබැයි රූපෙට දාලා. එළියේ තියෙන. ඒක නිසායි කිව්වේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි. ඔගොල්ලන්ට ඇහෙන් තොරව අහසක් හම්බෙන්නේ නැහැ කිසිම කලෙක. කයෙන් තොරව අහසක් හම්බෙන්නේ නැහැ කිසිම කලෙක. ඔගොල්ලෝ විඳින්නේ මේ ආයතන ටිකේ අත්දැකීම විතරයි. ඒ ආයතන ටිකේ අනිත්‍යයි ඔයගොල්ලන්ට රූපය අනිත්‍ය කියලා සාක්ෂාත් කරන්න කියන්නේ නැත්නම් මේසෙ තිබිලා මේසෙ අනිත්‍ය බලන්න කිව්ව නෙමෙයි. අහස තියෙනවා අහසේ අනිත්‍ය බලන්න කිව්ව නෙමෙයි. මේ කතා කරන්නේ අහස කියලා දැනගත්තේ ඇහැ තියෙනවා කියන කම නිසා. ඇහැ අනිත්‍ය නම් මේ මොහොතේ ගැටුණු මේ මොහොතේ නිරුද්ධ වුණා නම් ඒ අරබය මෙහි දැනගත්ත අහස ඉතුරු නැතුවම නිරුද්ධ නැද්ද? ඒක ඉතුරු නැතුවම නිරුද්ධයි. හැම වෙලාවකදීම මේ Nirodhe කතා කරන්නේ Tamange මනස පැත්තේ ඇති Nirodha සංඥාව මට්ටමින් මිසක අනිත්‍ය ගැන කතා කරන්නේ මෙහි ඇති වෙන ධර්මතාවයේ පැත්තෙන් මිසක භෞතිකයේ පැත්තෙන් නෙමෙයි. ඔය භෞතිකයේ පැත්තෙන් කතා කරන්න යනකොට තමයි අනිත්‍ය නොවන දේවල් හම්බෙන්නේ. ඒ වගේම අනිත්‍ය සැපත් හම්බෙනවා. දැන් යමක් අනිත්‍ය නම් ඒ සැපද දුකද කියලා අහුවානේ. එතකොට කිව්වනේ යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා. දැන් ওই වස්තුව පැත්තෙන් ගත්තොත් අපිට සැප අනිත්‍යයක් තියෙනවා දුක අනිත්‍යයක් තියෙනවා. එහෙම නෙමෙයිද? ඔළුවේ කැක්කුම තියෙනවා ඔළුවේ කැක්කුම හොඳ වෙනවා. දැන් අනිත්‍ය වුණා දැන් සැපද දුකද? ඔළුවේ කැක්කුම හොඳ වෙච්ච එක දැන් සැපයි. අල්ලපු ගෙදර මිනිස්සයා Tamanට හරියට කරදර කරනවා. දැන් ওই කරදර කරන මිනිස්සයා මැරිලා ගියා දැන් දුකද සැපද? Tamanට හොඳටම වද දුන්න මිනිස්සෙක් නා දැන් පාඩුවේ ඉන්න පුළුවන් දැන් සැපයි. එතකොට දැන් ඔබට අනිත්‍ය දුක වුණාද සැප වුණාද ඒ වෙලාවේදී? තුවාලයක් තියෙනවා තුවාලේ හොඳ වෙනවා. දැන් තුවාලේ හොඳ වුණා කියලා දුක් වෙන්න යන්නේ දැන් ඒ අනිත්‍ය සැප වෙලා. එතකොට ඒ අනිත්‍ය සැප වුණ නිසා
අපි කියනවා නම් මේ අනිත්‍ය කියන වචනේ කතා කරොත් සියලු අනිත්‍ය දුකයි කියන්න බෑ කියලා. අපි හරිද? නෑ. බුදුරජාණන් වහන්සේගේ යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා. එතකොට අද අපිට හම්බෙනවා අනිත්‍ය වෙන ධර්ම හම්බෙනවා සමහර ඒවා සැපයි. ඔය කතාව දැන් කියලා කෙනෙක් හදනවා ඔය පදේ බිඳලා දක්වන්න. ඒක කොහොමද? අනිත්‍යයි කියලා කියන්නේ නෛච්ච අනිච්ච. කැමැති නොවන අර්ථයෙන්. ඒ කියන්නේ ඕගොල්ලෝ ඔළුව කැක්කුම හොඳ වෙන එකට කැමැති ඔළුව කැක්කුම තිබුණොත් දැන් දුකයි. එතකොට හොඳ වුණොත් සැපයි. කැමැති නොවන අර්ථයෙන් තමයි අනිත්‍යයි කියලා කියන්නේ කියලා පදේ බෙදලා දක්වනවා. දැන් ඕගොල්ලන්ට ඔය අර්ථය කිව්ව සමහර විට හරියි කියලා හිතේ. ඒ ඔළුව කැක්කුම තිබුණ හොඳ වුණා. දැන් එතකොට මේ ඔළුව කැක්කුම අනිත්‍ය වුණා. අනිත්‍ය සැපයි. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා යමක් අනිත්‍ය නම් එය දුකයි කියලා. එතකොට අපිට අනිත්‍ය දැන් සැප වුණා. එතකොට ඒක නිසා දැන් සියලු අනිත්‍ය දුක නම් ඕගොල්ලන්ට අනිත්‍ය පෙන්වන්න හදනවා කෙනෙක් යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියලා. යමක් අපි කැමැති ස්වභාවයෙන් යුක්ත නම් ඒක ඒ විදිහට නොවෙනකොට දුකයි කියන තැනින් අනිත්‍ය පනවන්න හදනවා. ඒ විදිහට අනිත්‍ය පනවන්න උනේත් අපිට අහස නිට්ටයයි කියන්න උනේත් සතර මහා ධාතුව නිට්ටයයි කියන්න උනේත් මොන හේතු ටිකක් නිසාද? හොඳට බලන්න. මේක හරි කියන්නේ කිව්ව නෙමෙයි මේ ඒ තැන් වලට වැරදුණු තැන මේ කියන්නේ. ඒ විදිහට අනිත්‍යයි කිව්වහම අපිට කොතනද වැරදුනේ? හොඳට දකින්න ඒ අනිත්‍ය දකින්න උත්සාහවත් උනේ මේ පේන මේසේ. ඒ අනිත්‍ය දකින්න උත්සාහවත් උනේ මේ පෙනෙන අවකාශයේ. ඒ අවකාශයේ අනිත්‍ය බලන්න ගියාම ඕගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලෝ කිව්ව අවකාශය නිට්ටයයි කියලා. සතර මහා ධාතු බලන්න ගියාට පස්සේ සතර මහා ධාතු අනිත්‍ය වෙන්නේ ලෝකේ. සතර මහා ධාතු නිට්ටයයි කියනවා. එතකොට දැන් ඔය නিত্য සහ අනිත්‍ය කියන දේ ඕගොල්ලන්ට ගියේ අන්තිමේටම ඇත නැත කියන අන්ත දෙක නෙමෙයිද ඔය? අනිත්‍යයි කිව්වහම කෙනෙක් නැහැ කිව්වා. ඒ වගේම නිට්ටයයි කියලා කිව්වහම කෙනෙක් තියනවා කිව්වා. අවකාශයේ නිට්ටයයි කියනකොට එයා කිව්වා තියනවා කියන අන්තයට ගියා. කෙනෙක් අනිත්‍යයි මේක නැහැ කියලා කියන්න ගියාට පස්සේ එයා කිව්වා නැත කියන අන්තයට ගියා. ඔන්න ඔය අන්ත දෙක. දැන් මේ ශාසනයේ අනිත්‍ය කතා කරන්නේ කොතනින්ද? අපිට අද සාක්ෂාත් කරන්න වෙන අනිත්‍ය කොතනද? හොඳට දකින්න. මේ පෙළ ඉක්මවා යන්න හදන්න එපා. කොයි වෙලාවකවත්. ඇහැ නිට්ටයද අනිත්‍යද? ඇහැ පෙන්වන්නේ රූපය පෙන්වන්නේ චක්කු විඥානය පෙන්වන්නේ. ඔගොල්ලන්ට ඇහැ නිට්ටයද අනිත්‍යද රූපේ නිට්ටය අනිත්‍යද චක්කු විඥානයේ නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට ඔගොල්ලන්ට අර්ථය ගැළපිලා එන්න ඕනේ මොන කාරණා ටිකටද? දිත්තේ දිත්තමත්තන් කියන තැනට. දකින්න දේ දැකීමෙන් පස්සේ ඉවරයි. එතනටයි ඔයගොල්ලෝගේ අර්ථය එන්න ඕනේ හැම වෙලාවකදීම. දකින්න දේ කොයි මොහොතකවත් දැනගන්න පුළුවන් උනේ නැහැ. වටාපත දැක්ක කියන එක ඕගොල්ලන්ට වටාපත දැක්කේ නෑ. ඇත්තට වටාපත දැනගත්තා. වටාපත කියන එක ඕගොල්ලෝ දැනගත්තා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට හැම වෙලාවකදීම වටාපත දැක්ක කියලා හිතාගෙන ඉන්න දේ විතරයි වෙන්නේ. වටාපත ඇත්තටම ඕගොල්ලෝ දැක්ක මොහොත කවුරුත් දන්නේ නෑ. ඒක නෙමෙයි දැක්ක. වටාපත දැක්ක මොහොත ඕගොල්ලෝ කවුරුත් දන්නේ නෑ. දැන් මම කලින් කියලා ඇති උදාහරණයක් ඒකට මෙතන තියෙන රූපයක් ගත්තොත් ඔයගොල්ලන්ට මේ වටාපත තියෙනවා. වටාපත මිට ওই පැත්තට තියෙනවා. මම දැන් ওই ගැන කතා කරපු නිසා ඔයගොල්ලන්ට ඒ ගැන සංඥාවක් නැත්තම් ඔයගොල්ලෝ දැනගත්තා. මම මේ වෙලාවේදී ඒක අහන්න නැතුව ඉඳලා පස්සේ කාලෙක පස්සේ දවසක ඔයගොල්ලෝගෙන් අහනවා එදා මම බණ කියන දවසේ වටාපතේ මිට ඔයගොල්ලෝගේ පැත්තට හරවලා තිබුණා දැක්කද කියලා. ඔයගොල්ලෝ මොකක් කියයිද? දන්නේ නැහැ. ඇත්තටම ඔයගොල්ලෝ දැක්කේ නැද්ද මේක දැනගත්තේ නැද්ද? ඔයගොල්ලෝ දැක්කා
දැනගත්තේ නැහැ. ඔයගොල්ලෝ මේ රූපේ දැක්කනම් ඔයගොල්ලන්ට මේක නොදැක ඉන්න විදිහක් තිබුණේ නැහැ. මේකත් ඔයගොල්ලන්ට දැක්කා. මේ දෙකම එකටමයි ඔයගොල්ලන්ගේ ඇහැට ආවේ. හැබැයි ආපු තැනක ඔයගොල්ලෝ මෙනෙහි කළේ මේ රූපේ ගැන විතරයි. ඔයගොල්ලෝ මෙනෙහි කළේ මේ රූපේ ගැන විතරයි. ඔයගොල්ලන්ට නිමිති තියාගන්න පුළුවන් උනේ ඔය දැනගත්ත දේ ගැන විතරයි. දැකපු දේ ගැන ඔයගොල්ලන්ට නිමිති තියාගන්න පුළුවන් උනේ නැහැ. නමුත් දැක්ක දේ ඇත්තම කතාව උනේ මේ රූපෙත් දැක්කා මේ රූපෙත් දැක්කා එකම මට්ටමේදී. දෙකම තිබුණේ නොදන්නා මට්ටමක. හැබැයි ඔයගොල්ලෝ හිතින් හිතුවේ මේ රූපේ ගැන විතරයි. ඒක නිසා ඔයගොල්ලන්ට මේක මතක තිබුණා මේක මතක තිබුණේ නැහැ. මේ රූපේ මතක තිබිලා මේ රූපේ මතක තියෙන්න හේතුව උනේ ඔයගොල්ලන්ට හැම වෙලාවකදීම මේ රූපය ආරම්භය ඔයගොල්ලෝ මතක් කරගත්තේ දැනගත්ත ටික මිසක දැකපු දේ නොවන නිසා. දැක්ක දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියලා කියන හැම මොහොතකම දැක්ක දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියන හැම මොහොතකම ඕගොල්ලොන්ට එන්න ඕනේ නුවණ තමයි දැකපු දේ කවදාවත් දැනගන්න පුළුවන් කමක් තිබෙන්නේ නැති බවට. ඒ දැකපු බව වැය වෙලා තමයි ඕගොල්ලොන්ට දැනගන්න දේ හිතින් හිතන දැනගන්න පුළුවන්කම ලැබුණේ. ඕගොල්ලෝ මේ වටාපත කියලා හිතුවේ ඕගොල්ලෝ රැස් කරගත්ත සංඛාර නිමිත්තක් නෙමෙයිද? කුණු ගොඩ නෙමෙයිද ඔය ඇවිස්සුවේ? ඔයගොල්ලෝ දැනගත්තේ සකස් කරගත්තේ සංඛාර කරේ නැත්නම් හිතෙන් කුණු ගොඩේ තිබුණ දේවල්. හිතෙන් හිතපු ටික ඔය දැනගත්තේ. හිතින් හිතුවේ ඔයගොල්ලෝ එළියේ තියනවා කියලා හිතාගත්ත ටික. ඔය එළියේ තියනවා කියලා හිතනකම හැම වෙලාවකදීම ඔයගොල්ලන්ට නිත්‍ය සංඥාව ඔය ගෙනල්ලා දුන්නේ. ඇහැ රූප දෙක අනිත්‍යයි කියලා නෙමෙයි පෙන්වුවේ. මොකද්ද පෙන්වුවේ? දැකපු රූපේ එළියේ තියනවා කියලා. එතකොට රූපේ දකින්න ඇහැ තිබ්බා කියලා නෙමෙයිද කියන්නේ? රූපේ දකින්න ඇහැ තිබ්බා. රූපේ තිබ්බා. එතකොට ඒ දකින්න දේ එළියේ තිබ්බා කියලායි කියන්නේ. හැම වෙලාවකදීම ඔය තිබුණ බවට ගෙනල්ලා දෙන එකට කියනවා අනිත්‍ය දේ නිට්ටයයි කියන විපල්ලාස සංඥාව පෙරළුණු සංඥාව එළඹ සිටියා. දැන් ඕගොල්ලොන්ට හැබැයි රූපේ ඕගොල්ලෝ හිතාගත්තට තියෙනවා කියලා තියෙන රූපේ තිබුණේ නැහැ ඒක නැති වුණා. තියෙන රූපේ තිබුණේ නැහැ ඒක ඉතුරු නැතුව නැති වුණා. නැති වුණු තැනක ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒක තියෙනවා කියලා. හැබැයි ඒක තියෙනවා කියලා හිතාගෙන හිටියට ඔයගොල්ලන්ට ඒක ඇත්තටම නැති වෙලා. ඇත්තටම නැති වෙලා කියන්නේ ඒ රූපේ වෙනස් වෙලා බාහිරින් ඔයගොල්ලන්ට ආපහු පේනකොට ඔයගොල්ලෝගේ හිතේ ගෙනල්ලා දෙන්නේ මොන සංඥාවද? ඇති බවට තිබුණ සංඥාව. පහන නිවුණා. ඔයගොල්ලන්ට දැන් ගෙනල්ලා දෙන්නේ ওই පහන නිවුණා කියන්නේ මොන සංඥාවද? පහන ඇති බවට තිබුණු හැඟීම නෙමෙයිද ගෙනල්ලා දෙන්නේ. දැන් තිබුණ පහන නිවුණා. දැන් තිබුණ පහන ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? තමන්ගේ මනසින්. තිබුණ පහන නිවිලා කියලා පහන නිවුණු බව විඳින්නේ කොහෙන්ද? ඒකත් තමන්ගේ මනසින්. දැන් ඕගොල්ලෝ පහනට ආස කරලා තිබුණොත් පහන් දැල්ලට කොච්චර ඕගොල්ලෝ ආස කරලා තිබුණොත් ඕගොල්ලෝ ආස පහන් දැල්ල නිවුණු දුක ඕගොල්ලන්ට විඳින්න වෙයි. ඔය පහන් දැල්ල වෙනුවටම දාගන්න ඕගොල්ලන්ට ඕගොල්ලෝන්ගේ ආදරණීය අම්මා ආදරණීය දරුවා තමන් කැමතිම ලෝකේ වස්තු ඕගොල්ලන්ට තියෙනවා කියලා හිතට පෙන්නනකම් ඕගොල්ලන්ට හොඳ වෙයි. හැබැයි එහෙන් එන සටහන අලුතෙන් වෙනස් වෙලා ඕනම මොහොතක එන්න පුළුවන්. ඕනම මොහොතක එන්න පුළුවන්. ඒ එනකොට ඕගොල්ලන්ට ඕනම මොහොතක දුක කියන දේ ගෙනල්ලා දෙනවා. ඒක නිසා මේ යමක සූත්‍රයේදී ඒකට බොහොම ලස්සන කතාවක් කියන ඕගොල්ලෝ අහලත් ඇති ඒ කතාව. යම්සේ එක ගෘහපති කෙනෙකුට ගෘහපතියෙකුට මරන්න වද හිංසාවකට පත් කරන්න ඕන වෙනවා එක පුරුෂයෙකුට. ඒ පුරුෂයා මේ කෙනාව ගෘහපතියව මරන්න කියලා යනකොට මරන්න බෑ. ඒ මෙයාගේ ආරක්ෂාව වැඩි, වටේ සෙනග ගැවසෙනව වැඩි, දැන් මරන්න විදිහක් නැහැ. ඒක නිසා මෙයා උපක්‍රමශීලී වෙනවා.
මේ ගෘහපතිය ළඟට යනවා, සිටුවරයා ළඟට නැතිනම් යනවා සේවය කරන්න කියලා. මේ සිටුවරයා ළඟට ගිහිල්ලා සේවය කරන්න කියලා සේවය ඉල්ලා සිටිනවා. එයා සේවයට බඳව ගන්නවා. බොහෝම කැපවීමෙන් වැඩ කරනවා. ඒ සිටුවරයාට හිතයිශී කෙනෙක් වගේ වැඩ කරනවා. දැන් හිතයිශීව වැඩ කරනකොට සිටුවරයා තමන්ගේ ළඟම කෙනෙක් විදිහට මෙයාව බඳව ගන්නවා. ළඟම කෙනෙක් විදිහට මෙයාව බඳවගෙන මේ බඳවගත්ත කෙනාද මෙයාට හිතයිශීවම කටයුතු කරනවා. එයාගේ හැම ඕනෑපාකමක්ම හොයලා බලනවා. දැන් හිටගත් ප්‍රියශීලීම සේවකයා. ඔය හිටගත් ප්‍රියශීලීම සේවකයා එක දවසක් මේ සිටුතුමා නිදාගත්ත වෙලාවක තමන් ආපු කාරණාව සිටුවරයා විනාශ කරලා යන්න පිහියක් අරගෙන බෙල්ල කපලා හිමින් සැරේ පිටත් වෙලා යනවා. දැන් අර සිටුවරයා දන්නේ නැහැ සතුරු වූ වදකයා කවුද කියන එක. ඒ සතුරු වදකයා සේවයට බැඳෙන්න කලිනුත් හිටිය වදකයාම නෙමෙයිද? වදකයාමයි. හොඳට සේවය කරන්න කලින් හිටියේ වදකයාමයි. හොඳට සිත්ගත් ප්‍රියශීලීම සේවකයා වෙනකොට හිටියේ සතුරු වූ වදකයාමයි. බෙල්ල කපන මොහොතේදීත් හිටියේ සතුරු වූ වදකයාමයි. නමුත් අර ගෘහපතියා කවදාවත් සතුරු වූ වදකයා බව දැනගත්තේ නැහැ. අපිත් ඉන්නේ බෙල්ල කපලා යන හොරෙක් සතුරු වදකේ ප්‍රියශීලී බවෙන් තියාගෙන ඉන්න කෙනෙක් වගේ. සමහර විට ඒක තාම අපේ බෙල්ල කපලා නැහැ. අනිවාර්යයෙන්ම ඉස්සරහට කපනවා. රේල් පාරේ බෙල්ල තියාගෙන ඉන්නවා තාම කෝච්චිය ඇවිල්ලා නැහැ. අනිවාර්යෙන් කෝච්චිය එනවා. තාම මේ වදකයා බෙල්ල කපලා නැහැ. මොකද්ද බෙල්ල කපලා නැති ඉස්සරහට කපන්න ඉන්න වදකයා? රූපේ තියෙනවා. රූපයේ ඇති බවට හම්බෙන ওই රූපය ඔගොල්ලොන්ට ජරා මරණ දුකම ගෙනල්ලා දෙනවා. එක්කෝ තමන්ගේ ජරා මරණය තමන්ට විඳින්න පුළුවන්, තව කෙනෙක්ගේ ජරා මරණය විඳින්න පුළුවන්. අඩුම තරමේ ඕගොල්ලොන්ට හොඳටම ලෝකේ තියෙනකොට හොඳට තියෙන ලෝකේ දාලා යන දුක හරි විඳින්න පුළුවන්. මේකට ඕනම මොහොතක ඕගොල්ලොන්ගේ බෙල්ල කපන්න පුළුවන්කම තියෙනවා. ඇයි? ඕගොල්ලෝ හොඳ ප්‍රියශීලී බවෙන් ලෝකය අසුරු කරනවා. රූපේ තියෙනවා අපිට අද. ඇත කියන මේ රූපේ තියෙන තැන අපි අසුරු කරන්නේ. ඒ ඇත කියන තැන අසුරු කරන ඕගොල්ලොන්ට හැම මොහොතකම එළියෙන් ගෙනල්ලා දෙන රූපය මෙහි විඳිනවා කියලා හිතාගෙන ඉන්නේ. අපි එදා කතා කළ උදාහරණයක් අර පොඩි හාමුදුරු කෙනෙක් ගෙදර ගියපු කතාව. ඒ ගෙදරට ගියපු පොඩි හාමුදුරුවන්ට අවුරුදු 5කට කලින් තිබුණු ගෙදර දැන් හදලා කියලා ආපු නිසා හොඳයි. ඒකේ අනිත් පැත්ත වුණා නම් අනේ ගේ කඩාගෙන වැටිලා කියන එක ආවනම් එහෙම සංඛාරය තුල ආවනම් එයා රැස් කරගත්ත ගේ දැන් කඩාගෙන වැටිලා කියන එක. ගෙදර කැඩාගෙන වැටීමේ දුක විඳින්න වෙන්නේ නැති වෙයිද? එයාට අනිවාර්යෙන් ගෙදර කඩාගෙන වැටීමේ දුක විඳින්න වෙනවම තමයි. අනිවාර්යෙන් විඳින්න වෙනවා. ඇයි? ගෙදර කියන දේ හම්බුණ ගෙදර කඩාගෙන වැටුණා. එයාට ගෙදර කඩන් වැටීමේ දුක ඒකාන්තයෙන්ම ලැබෙනවා. එයාට එළියේ ගෙදර හම්බුණකම නිසා. ඔන්න වදකියා බෙල්ල කපපු වෙලාව. එයා ජීවත් වුණේ අර වදකයත් එක්ක. ඒ වගේ ලෝකේ අපිට මේ දරුවා ප්‍රියමනාපව හම්බෙනකන් හොඳයි. යම් මොහොතක මෙහි ජීවත් වෙන ප්‍රියමනාප දරුවා මේ පැත්තෙන්ම ටිකක් වෙනස් වෙලා කියලා හිතෙනකොට ඔගොල්ලෝගේ ජීවිතවලට දුක ගලාගෙන එයි. ඔය ගෙවල් දොරවල් හොඳට තියනවා කියලා හිතෙන සංඥාව එනකන් හොඳයි. ওই සංඥාව පොඩ්ඩක් වෙනස් වෙනකොට ඔගොල්ලෝගේ ජීවිතවලට දුක කියන දේ ගලාගෙන එයි. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒක හැම වෙලාවකදීම ඔගොල්ලෝගේ ජීවිතේට දුකම උරුම කරන මට්ටම. ඒ දුකම උරුම කරේ ඔගොල්ලොන්ට හැමදාම
නැති දේ ඇති හැටියට හිතාගෙන මනෝමය ලෝකෙක ජීවත් වෙන නිසා. ඔගොල්ලෝ හරියට රත්තරන් විඳිනවා වගේ. රත්තරන් විඳිනවනේ. රත්තරන් මාලයක් දාගත්ත කෙනෙක් මට මෙච්චර වටින රත්තරන් මාලයක් තියෙනවා. ওই වටින රත්තරන් මාලේ තිබුණේ කොහෙද? ඔගොල්ලන්ට ඔය කරේ දාගත්ත එක වටිනාකමක් තිබුණද? කරේ දාගත්ත මාලේ වටිනවා කියලා ඔගොල්ලෝ මනසින් නෙමෙයිද වින්දේ? ඔගොල්ලොන්ගේ කයට දැනුණද ලක්ෂක වටිනාකමක්? දෙකක වටිනාකමක්? කයට දැනුනේ නැහැනේ. එහෙනම් වටිනවා කියලා හිතෙන් නෙමෙයිද වින්දේ? ඔය ඕගොල්ලොන්ගේ ඔය පේන මාළෙම ඕගොල්ලොන්ට වෙනස් කරලා තිබුණොත් එහෙම ඒ විදිහෙම ඉමිටේෂන් එකක් තියලා අර මාළේ අයින් කරලා තිබුණොත් ඔගොල්ලෝ ඒත් ඉමිටේෂන් මාළේ දාගෙන යන්නේ නැති වෙයි කියලා හිතනවද? ලක්ෂයක් වටින මාළයක් කියලා හිතාගෙන. සංඥාවේ වෙනස තියෙන්නේ. ඕක කිසිම වටිනාකමක් ඕගොල්ලන්ට විඳින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. යම් විදිහකින් ඔය සංඥාවම පොඩ්ඩක් පෙරළුනොත් එහෙම ඕගොල්ලන්ට හිතුනොත් එහෙම ඔය වැල් කෑල්ලක් වටිනවා කියලා ඕගොල්ලෝ එදාට ඔය වැල් කෑල්ල කරේ දාගෙන යනවා. සංඥාව විපරීත වුණොත් පොඩ්ඩක් ඕගොල්ලන්ට හිතුනොත් ඔය එළියේ තියෙන වැල් කෑල්ලක් වටිනවා කියලා එදාට ඕගොල්ලෝ වැල් කෑල්ලක් කරේ දාගෙන යනවා අනිවාර්යෙන්ම. ඒ වටිනාකම තිබුණේ භෞතික වස්තුව මත නෙමෙයි ඕගොල්ලොන්ගේ සංඥාව මත ගෙනල්ලා දීපු දේ. ඒක නිසා ඕගොල්ලෝ ජීවත් වෙන්නේ හැම වෙලාවකදීම භෞතිකයට වටිනාකමක් දීලා නම් හොඳට දැනගන්න ඕනම වෙලාවක ඕගොල්ලෝ පුළුවන් වැල් කෑල්ලක් කරේ දාගන්න. ඕනම මොහොතක වැල් කෑල්ලක් කරේ දාගන්න පුළුවන් මට්ටමක. ඇයි අපේ තියෙන සංඥාව භෞතිකයේ වටිනවා කියලා. මොකද ඒක උදාහරණයක් තියෙනවා. සරප්පු තල්ලු කරන එක. ඒ කියන්නේ පුංචි කාලයක සෙල්ලමක් කරනවා. මේ සෙල්ලමේදී සරප්පු ටිකක් එහෙම අරගෙන සරප්පු ටික හොඳ ලස්සනට තියලා කීප දෙනෙක් එකතු වෙලා එක සරප්පුවක් කියන මේක තමයි සතුරු නායකයාගේ බංකර් එක. මේක තමයි ආරක්ෂක වලලු දාලා තියෙන. තව සරප්පු ටිකක් තියෙනවා. දැන් මේ තමයි එන පාරකුත් පෙන්නනවා. දැන් එයාට හදලා දෙනවා මේක තමයි ඔයාට තියෙන යුද ටැංකිය. ඔයා එන්න ඕනේ අර සතුරු නායකයව විනාශ කරන්නයි එන්න ඕනේ. මේ විදිහට එන්නත් ඕනේ. දැන් මනෝමය ලෝකයක් හදලා දෙනවා අර කෙනාට. මනෝමය ලෝකයක් හදලා දෙනවා. ඒ මනෝමය ලෝකයේ කෙනා ජීවත් වෙනවා. නැත්තම් ඕගොල්ලෝම වෙලාවක බලන්නකෝ ටිකක් පැත්තකට වෙලා ගේම් එකක් ගහන කෙනෙක් දිහා වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන කෙනෙක් දිහා ටිකක් ඈතකට වෙලා බලන් ඉන්නකෝ. අර නිකන් ලෑලි කෑල්ලක් මෙහෙම කර කර ඉන්නේ නැද්ද කියලා. අතේ තියාගෙන දෙයක් හොල්ල ඉන්නව පේන්නේ නැද්ද? පේනවා. එයාට මුළු එයාගේ ජීවිතේ ඒක. එයා ඉන්නේ ඒක ඇතුලේ. එයා ජීවත් වෙන්නේ ගොඩනගන්නේ ඒක. එතකොට එයාගේ සංකල්පය ඒක ඇතුලේ. එයාට හැම වෙලාවකදී මෙයාගේ ජීවිතේ වෙලා තියෙන ඒක. එළියේ ඉඳන් බලන අපිට මේ මිනිස්සයා පිස්සෙක් වගේ පේනවා හැබැයි. නමුත් ඒක ඇතුලේ ජීවත් වෙන කෙනාට තව ගොඩාක් චරිත තියෙනවා. සමහර විට එයා හොඳ අධිපතියෙක් ලොකු සේනාවකට. එයාගේ ලෝකෙට ඒක ඇත්ත වුණාට අපි පිටින් ඉඳන් බලන අපිට පේනවා මොන විකාර වැඩක්ද කියලා. ඒ විදිහටම අර ලොකු මනෝමය ලෝකයක් හදලා දෙන සතුරු බංකර් එකක් සහ සතුරු නායකයෙක් ඉන්න ආරක්ෂක වලලු ගොඩාක් පහු කරගෙන යන්න ඉන්නවා. දැන් අර ළමයා එනවා හොඳ යුද ටැංකියකුත් අරගෙන. මොකද්ද යුද ටැංකිය? හොඳ සෙරෙප්පුවක් අරගෙන. දැන් මේ සෙරෙප්පුව තල්ලු කරගෙන එනකොට මේ ළමයා ඉස්සරහා අනිත් ළමයි ඔක්කොම මොකද කරන්නේ? අර හදාගත්ත මනෝමය ලෝකේ එකපාර කඩලා දාන එක තප්පරේ. කවුද බලන්න මේ සෙරෙප්පුවකුත් තල්ලු කරගෙන සෙරෙප්පු ගොඩක් මැද්දෙන් එන්නේ කියලා. අර හදාගත්ත මනෝමය ලෝකේ එකපාර කඩලා දානවා.
එමෙ ඔක්කොම එකතු වෙලා සෙල්ලම කරන්න ගත්තේ. ඔක්කොම එකතු වෙලා මනෝමය ලෝකේ බංකරක හැදුවා, සතුරු නායකයෝ හැදුවා. දැන් මේ සතුරු නායකයාට ප්‍රහාර එල්ල කරන්න හොඳ යුද ටැංකියක් සහිතව කෙනෙක් එනවා. ඕක තමයි අපිට සම්පූර්ණයෙන්ම දැන් අපේ තියෙන මනෝමය ලෝකේ හදපු. එක පාරක තප්පරෙන් මනෝමය ලෝකේ බිම. දැන් පේනවා Tamanට සෙරෙප්පුවක් තල්ලු කරගෙන යනවා. යුද ටැංකිය තල්ලු කරනකම් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. සෙරෙප්පුව තල්ලු කරනවා කියන එක පේනකොට සෙරෙප්පුව තල්ලු කර කර හිටියද තල්ලු කර කර හිටපු සෙරෙප්පුව පැත්තකට දාලා අර කියපු මිනිස්සුන්ට ගහන්න පැනනවද? ඊට පස්සේ සෙරෙප්පුව තල්ලු කර කර හිටියේ නෑ. සෙරෙප්පුව තල්ලු කර කර හිටපු එක පැත්තකට දාලා අර කියපු මිනිස්සුන්ටයි ගහන්න පන්නන්නේ. හැම වෙලාවකදීම අපි ජීවිතේ කරන්නේ යුද ටැංකිය කියලා හිතාගෙන සෙරෙප්පු තල්ලු කරන එක. මනෝමය ලෝකෙක අපි කවුරුත් ජීවත් වෙන්නේ හැම වෙලාවකදීම. ඉන්න අයත් එක්ක අපි ගොඩාක් කටයුතු කරන්නේ, ගනුදෙනු කරන්නේ. හැබැයි සම්පූර්ණම අපේ මනසින් එක පොඩ්ඩක්වත් එළියට ගිහිල්ලා නැතුව. යම්කිසි මොහොතක එක තප්පරයක හරි ඕගොල්ලොන්ට පෙනුනොත් ඇත්තටම අපි සෙරෙප්පුවක් තල්ලු කරන්න කියලා එදාට ඕගොල්ලෝ ගහන්න පන්නනවා. හැබැයි ඕගොල්ලෝ ගහන්න පන්නන්නේ මට නෙමෙයි. ඕගොල්ලෝ ගහන්න පන්නන්නේ සෙරෙප්පුව ඇත්ත කරපු ඕගොල්ලොන්ගේ මනසට. ඕගොල්ලෝ ඒ රත්තරන් හදාගත්ත ඕගොල්ලොන්ගේ මනසට. ඕගොල්ලොන්ට රත්තරන් බොහොම වටින දෙයක් කළේ ඕගොල්ලොන්ගේ මනසින් මිසක ඕගොල්ලොන්ට භෞතිකයේ කිව්වේ නෑ ඇවිල්ලා මම රත්තරන් කියලා. භෞතිකයේ කිව්වේ නෑ ඕගොල්ලොන්ට කවදාවත් මම බොහොම වටිනා දෙයක් කියලා. ඔබ බොහොම වටිනා වාහනයක නැගලා යනවා. සීට් එකේ ඉන්න ඕගොල්ලෝ විඳිනවද අර එළියේ පේන වටිනා වාහනේ? ඕගොල්ලෝගේ මනෝමයෙන් නෙමෙයිද මම මෙච්චර වටින වාහනයක මම යන්නේ කියන එක අතට අහුවෙන පටවි ධාතුවත් එක්ක, කයට දැනෙන පටවි ධාතුවත් එක්ක, පටවි ධාතුව විඳ විඳ ඕගොල්ලෝ මනසින් විඳගෙන යන්නේ නැද්ද අර එළියෙන් පේන සංඥාවත් එක්ක? හිතින් නෙමෙයිද ඕගොල්ලෝ ඒක හදාගෙන යන්නේ? මම යන වාහනේ මෙච්චර වටින වාහනයක්. ඉතින් කවුරු හරි මේ පැත්ත බැලුවොත් හිතන්නේ ෂා මගේ වාහනේ දිහා බලනවා. දැන් ඇත්තම කතාව තමන් මනෝමය නෙමෙයිද ඔය සංකල්පෙ විඳලා තියෙන්නේ. සෙරෙප්පුවක් නෙමෙයිද තල්ලු කරන්නේ. ඔය සෙරෙප්පුවක් තල්ලු කරන්නේ. මේ කියන්නේ ඒක කරන්න එපා කියලා නෙමෙයි. ඔයගොල්ලන්ට මේ ලෝකෙ ඉපදුණා නම් ඔය සෙරෙප්පු ටික තල්ලු කරන්න වෙනවා. හැබැයි ඕගොල්ලෝ සෙරෙප්පුවට සෙරෙප්පුව කියාගෙන තල්ලු කරන්න, සෙරෙප්පුවට යුද ටැංකිය කරගෙන තල්ලු කරන්න එපා. සෙරෙප්පුවට යුද ටැංකිය කියාගෙන තල්ලු කරොත් ඕගොල්ලන්ට යම් මොහොතක පේන්න වෙනවා මේක යුද ටැංකිය කියන එක ඕගොල්ලන්ට දුකම ගෙනල්ලා දෙනවා. ඇයි ඕගොල්ලෝ යුද ටැංකිය කිව්වේ? සෙරෙප්පුවට. ඒක නිසා ඕගොල්ලන්ට කොයි වෙලාවෙ හරි ඕගොල්ලොන්ව ලැජ්ජාවට පත් කරන දෙයක් බවට පත් වෙනවා. ඒක නිසා සෙරෙප්පුව කියලා සෙරෙප්පුව බව දැනගෙන තල්ලු කරන්න, සෙරෙප්පුවට යුද ටැංකිය කියන්න එපා. ඒ වගේ ඕගොල්ලොන්ට මේ තියෙන ලෝකෙට ගොඩාක් වටිනාකම් හදලා දෙන්න පුළුවන්. ඒ වටින ලෝකෙත් එක්ක ඕගොල්ලෝ ගනුදෙනු කරන්න එපා. ඕගොල්ලෝ දකින්න හොඳට ඒ වටිනාකම හදලා දෙන්නේ ඕගොල්ලොන්ගේ හිතෙන් මිසක රූපෙන් නොවන බව. හැම මොහොතකම ඒ හැම වටිනාකමක්ම නියෝජනය කරන්නේ ඕගොල්ලොන්ගේ මනසෙන් තියෙන එකම එක සිතුවිල්ලකින්. මෙච්චර පෝසත් මම, මෙච්චර දුප්පත්. සිතුවිලි දෙකයි. මෙච්චර මුදල් තිබුණු මම දැන් මට මුදල් නැහැ. සිතුවිලි දෙකයි. දුක කොච්චරද? හොඳට ජීවත් වුණ මම දැන් මෙහෙමයි. මානසික පීඩනය, ආතතිය, දුක කොච්චරද? ඇයි සෙරෙප්පු තල්ලු කරලා? මනසේ ඇති කරගත්ත සංඥාවක් තුළ ඔයගොල්ලෝ සතුටු වෙලා සෙරෙප්පුව තල්ලු කරලා යුද ටැංකිය කියලා හිතාගෙන. ඒක නිසා ඒ යුද ටැංකිය කියලා හිතාගෙන සෙරෙප්පු තල්ලු කරන මනසින් ටිකක් මිදෙන්න. ඒක බාල බවක්. ඒක බාල මානසික මට්ටමක ලක්ෂණයක්. ඒක නිසා ඕගොල්ලෝ සෙරෙප්පුව බව දැනගෙන තල්ලු කරන්න කාටවත් ඕගොල්ලොන්ව කඩලා දාන්න බෑ තාට.
අය ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ පටන් ගන්නෙම සෙරෙප්පුවට සෙරෙප්පුව කියලා මිසක සෙරෙප්පුවට යුද ටැංකිය කියලා නෙමෙයි. ඒ වගේ ඔයගොල්ලෝ රූපයට වටිනාකමක් දෙන්න හදන්න එපා. හොඳට දකින්න රූපයේ තිබුණ කිසිම දවසක වටිනාකමක් දෙන්න බැරි ඉතුරු නැතුවම නැති වුණු තැනක කියලා අනිත්‍ය පෙන්වන තැනට හිත ගන්න. ඔයගොල්ලන්ට නිට්ටය වුණොත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වටිනාකමක් දෙනවා. ඔයගොල්ලන්ට නිට්ටය වුණොත් ඒ නිට්ටය වුණ දෙයට ඔයගොල්ලෝ වටිනාකමක් දෙනවා. ඔයගොල්ලෝ සෙරෙප්පුව කියන එකේ හිතාගත්තොත් මහ නවීන යුද ටැංකියක් කියලා හිතාගත්තත් ඔයගොල්ලන්ට මහ කබල් යුද ටැංකියක් කියලා හිතාගත්තත් සෙරෙප්පුවේ යුද ටැංකි කියන සංඥාව ඔයගොල්ලන්ට දුකම ගෙනල්ලා දෙනවා. ඒ වගේ ඔයගොල්ලන්ට රූපය ගැන ඔයගොල්ලෝ හොඳට හිතාගත්තත් ඇති බවට ඔයගොල්ලන්ට නරකට හිතාගත්තත් ඇති බවට ඔයගොල්ලන්ට ඒක දුකම ගෙනල්ලා දෙනවා. ඒක නිසා ඇහැ රූප දෙකේ අනිත්‍ය කියන තැන හොඳට සාක්ෂාත් කරන්න ඒ ඇහැ රූප දෙකේ අනිත්‍ය දකින ඕගොල්ලොන්ට කිසිම වෙලාවක තියෙන දෙයක් ඒකට හසු වෙන්න දෙන්න එපා. ඇති දෙයක අනිත්‍යයක් පෙන්වන්න හදන්න එපා. ඇති දේ නිට්ටය කරගත්තොත් ඒ නිට්ටය කරගත්ත එක මත ඕගොල්ලොන්ට දුක එනවා. ඇයි එහි තිබුණේ අනිත්‍ය වෙන ධර්මයක්. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න බව තුල ඕගොල්ලොන්ට දුක එනවා. අනිත්‍ය දේ අනිත්‍ය වෙන නිසා. අනිත්‍ය කියන ධර්මතාවය නිසා ඔයගොල්ලන්ට ජීවිතේට දුක ඇවිල්ලා තියෙනවා. හැබැයි දුක ආවේ අනිත්‍ය නිසා කුවට අනිත්‍ය දුක නෙමෙයි. අනිත්‍ය ඇති තැනක නিত্য විපල්ලාසය. සෙරෙප්පුව ඇති තැනක යුද ටැංකිය කියලා හිතාගත්තකම. අනිත්‍ය ඇති තැනක නিত্যයි කියලා ගත්ත නිසා නෙමෙයිද දුක ආවේ. අනිත්‍යම දුක වුණොත් කවදාවත් ඒ දුකෙන් මිදෙන්න පුළුවන් වෙයිද? ඒ දුකෙන් මිදෙන්න බෑ. අනිත්‍ය වෙච්ච දේ ඇති බවට ගන්න කමයි හැමදම දුක හදලා දුන්නේ. ඒ දුක හදලා දෙන බව දැක්කොත් එයාට දකින්න වෙනවා හැම වෙලාවකදීම ඒකේ අනාත්ම ලක්ෂණය කියන එක. හැබැයි ඒ ඔක්කොම ඔයගොල්ලන්ට නිමිති වශයෙන් දකින්න ඉඩ තියන්න එපා. වරදින තැන එතන. හැම වෙලාවකදීම ඒ අනිත්‍යයට අද ඔයගොල්ලන්ට රූප තියෙනවා. මොකේද අනිත්‍ය? මේ පේන රූපේ අනිත්‍යයි කියන්න යන්න එපා. කොටින්ම කියනවා නම් අල්ලපු ගෙදර මිනිස්සයා මැරුණු එක ඕගොල්ලන්ට අනිත්‍ය සැපයි කියලා කිව්වනම් ඕගොල්ලන්ට ප්‍රශ්න වෙන්න ඕනේ අල්ලපු ගෙදර මිනිස්සයාගේ අනිත්‍ය නෙමෙයි. අල්ලපු ගෙදර මිනිස්සයා හම්බුනේ කොහෙටද කියන එකකින්. ඕගොල්ලෝ අල්ලපු ගෙදර මිනිස්සයා වින්දේ මෙහි ඇති සංඥාවකින් නෙමෙයිද? ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු තැනක ඕගොල්ලන්ට අල්ලපු ගෙදර මිනිස්සෙක් කොහෙන් හම්බෙන්නද? ඒ මිනිස්සයා ඉන්නවා කියලා ඕගොල්ලෝගේ මනස නෙමෙයිද විඳින්නේ? ඒක නිසා නැති වෙන්නත් අල්ලපු ගෙදර මිනිස්සෙක් හිටියොත් ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ඕගොල්ලෝ අල්ලපු ගෙදර මිනිස්සයා නැති කරන්න යන්නත් එපා, ඉන්නවා කියන්න යන්නත් එපා. අල්ලපු ගෙදර මිනිස්සයා කියන බව හදාගත්තේ කොහොමද කියන එක දිහා හොඳට ටිකක් හැරිලා බලන්න. ඒ හැරිලා බලනකොට ඕගොල්ලන්ට පේන්න වෙන්නේ ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු තැනක මෙහි හදාගත්ත දර්ශනයක්. අනාත්ම ධර්මතාවයක්. ඒ ධර්මතාවය ඕගොල්ලන්ට දැක්කොත් කෙනෙක් අනිත්‍යයි නිට්ටයයි කියන ඔය විපල්ලාස සංඥාවයි දුරු වෙන්නේ. ඒ විපල්ලාස සංඥාව ඕගොල්ලන්ට දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ අනිවාර්යයෙන්ම එක ධර්මතාවයක් පිළිසිඳ දැක්කොත්. ඒ තමයි ඔක අනිත්‍ය වෙන විදිහ කොටින්ම ඕගොල්ලන්ට දකින්න වෙනවා මොකද්ද අනිත්‍යයි කිව්වේ. ඒ වගේම ඕගොල්ලන්ට දකින්න වෙනවා ඒ අනිත්‍ය පැනෙව්වේ කොතනින්ද මොන අර්ථයෙන්ද කියන මේ කාරණය. ඒක දකින්න නම් ඕගොල්ලන්ට දකින්න සිද්ධ වෙනවා මොකද්ද? පටිච්ච සමුප්පාද ධර්මයේ කියන කාරණාව. ගොඩක් වෙලාවට චතුරාර්ය සත්‍ය කියන දේ විස්තර කළා අපි කතා කළා. පටිච්ච සමුප්පාදය කියන එක තව ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා අපි ඒකෙත් අර්ථය ගන්න හැටි ටිකක් කතා කරොත් හොඳයි. ඉතින් ඒක නිසා තමයි කච්චානගොත්ත සූත්‍රය පැහැදිලි කරන්න ගත්තේ. මේ සියල්ල ඇත කියන එක ඒකාන්තයක්, සියල්ල නැත කියන එක ඒකාන්තයක්. මේ ඇත සහ නැත කියන එක
අන්ත දෙකක පවතින දෙයක් බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකකට නොපැමිණ ධර්ම දේශනා කළා කොහොමද? අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පටිච්චසමුප්පාද න්‍යායයි පෙන්වන්නේ. එතකොට කොහොමද ඕක වෙන්නේ කියන එක අපිට අවබෝධ කරගන්න වෙනවා, දැනගන්න වෙනවා. ඒක දැනගන්න යනකොට අපිට ඒක ටිකක් විස්තරාත්මකව විග්‍රහ කරගන්න වෙනවා. ඕකෙදිත් හැබැයි පොඩි කතාවක් කියනවා. මේ යන දෘෂ්ටි ටික ඉස්සෙල්ලා වහලා යන්න මම මේ උත්සාහවත් වෙන්නේ. අනිත්‍යයි කියනොත් දැන් සියල්ල ඇත කියන එක ඒකාන්තයක්, සියල්ල නැත කියන එක ඒකාන්තයක් කියනවා. ඊට පස්සේ ඕක අරගෙන කෙනෙක් විග්‍රහයක් දක්වන්න හදනවා. සියල්ල ඇතයි සියල්ල නැතයි කියන එක වැරදි. නමුත් ඇත සහ නැත කියන එක ශාසනයේ තියෙනවා. ඇත සහ නැත කියන එක නෑ කියන්න බෑ කාටවත්. සියල්ල ඇත සියල්ල නැත කිව්වොත් නම් වරදිනවා කියලා. සියල්ල ඇත සියල්ල නැත කිව්වොත් නම් ඒක හරි වැරදිනවා. නමුත් ඇත සහ නැත කියන එක තියෙනවා කියලා විග්‍රහයක් ඉදිරිපත් කරන්න හදනවා. ඇයි? ඉතින් අහස තිබිලා නම් අහස තියෙනවා කියන්න වෙනවා. සූත්‍රත් අරගෙන පෙන්නනවා. චතුරාර්ය සත්‍ය කියන එක තත අවිතත අනඤ්‍ය තත දෙයක්. ස්ථිර වෙනස් නොවන දෙයක් කියනවා. චතුරාර්ය සත්‍ය කියන එක ස්ථිර වෙනස් නොවන දෙයක්. ඇත්තටම ලෝකයේ. චතුරාර්ය සත්‍ය විස්තර වෙනස් නොවන දෙයක් කිව්වට ওই චතුරාර්ය සත්‍ය තියෙන්නේ කොහෙද? චතුරාර්ය සත්‍ය කියලා 아무තු සත්‍යයක් වෙනම ලෝකේ වෙනම තැනක තියෙනවද? චතුරාර්ය සත්‍ය කියලා එකක් නැහැ. මේ හිතක් උපදින තැනක තියෙන ධර්මතා ටිකක් දුක, සමුදය, නිරෝධය මාර්ගය කියන එක. ඔක ඇති තැනක පෙන්වන්න තියෙන තැනක් නෙමෙයි. මේ සමුදය පෙන්නනවා නම් යම් තැනක මේ සමුදය කියලා කතා කරන්නේ මොකද්ද? මේ සමුදය සත්‍යය. මොකක් ඇති තැනකද? දුක ඇති තැනක සමුදය හදාගෙන තියෙනවා. ඕක අනිත් පැත්තට, ඕක නිරෝධයේ පැත්තට බලනකොට මාර්ගයේ තුල නිරෝධ සත්‍ය උපදවලා තියෙනවා. ඉතින් මේ හිතක් ගන්න තියෙන චතුරාර්ය සත්‍ය ගැන කතා කළා මිසක මේක ස්ථිරයි ලෝකේ. ස්ථිරයි කිව්වේ චතුරාර්ය සත්‍ය කියලා ධර්මයක් ස්ථිර නිසා නෙමෙයි. මේ හිතේ තියෙන මේ ධර්මතාවය හැම වෙලාවකදීම පනවන්න වෙනවා චතුරාර්ය සත්‍යයට යටත් ධර්මයක් හැටියට. ඒකෙන් කිව්වේ නෑ චතුරාර්ය සත්‍ය කියලා එකක් නිට්ටයව තියෙනවා කියලා. චතුරාර්ය සත්‍ය කියලා එකක් ලෝකේ නිට්ටයව තියෙනවා නම් ඕගොල්ලන්ට කියන්න වෙනවා ওই චතුරාර්ය සත්‍ය කියලා දැනගන්න මනස නිට්ටයයි කියලා. දෙයනේ දැන් කියනවා මනස අනිත්‍යයිලු චතුරාර්ය සත්‍ය නිට්ටයයිලු. මනස අනිත්‍ය නම් චතුරාර්ය සත්‍ය නිට්ටය උනේ කොහෙන් දකින්න චතුරාර්ය සත්‍යයක්ද? ඒක නිසා මේ සියල්ල ඇත සියල්ල නැත කියන එකයි ඒ සූත්‍රයේම උඩ තියෙන ඡේද පෙන්වන්නේ නැහැ. උද්ෘත හැටියට පෙන්නනවා යට තියෙන ඡේද විතරයි. ඒකෙම උඩ කියනවා ඒ සියල්ලක් නැතුව මේ ලෝකය අන්ත දෙකක් ඇසුරු කරනවා. ඇත සහ නැත කියන එක. කියලා පස්සේ අන්තිම ඡේදෙදි කියනවා මහණෙනි සිය කච්චායන සියල්ල ඇත යන මේ ඒකාන්තයේකි සියල්ල නැත යන ඒකාන්තයේකි. ලෝකය ඇත සහ නැත කියන මේ අන්ත දෙක ඇසුරු කරනවා කියලා යට ඡේද විතරක් උද්ෘත කරලා තමන්ගේ අර්ථකථනය සපයනවා. වැඩේ හරියන්නේ නැහැ. ඔක උඩ ඡේදෙත් පෙන්නලා ඉපේ කියන්නේ මෙතනත් සියල්ල නැත සහ ඇත කියන අන්ත දෙක කියලා තියෙනවා කියලා. ඔකට කියනවා අත්තිපත්‍යයි නත්තිපත්‍යයි කියලා සූවිසි ප්‍රත්‍ය ප්‍රත්‍ය දෙකකුත් තියෙනවා. ඉතින් මේ ඇත නැත තමයි කතා කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ සූත්‍රයේම කියනවානේ සමුදේ තියෙනවා නම් එයාට ඒකේ ලෝකේ නෑ කියලා දිට්ඨියක් තියෙනවා නම් දිට්ඨිය දුරුයි. ඇයි සමුදේ පෙන්නනවා නම් තියෙනවනේ. නිරෝධය දකින්නවා නම් යම් කිසි කෙනෙකුට තියෙනවා කියලා දිට්ඨියක් තියෙනවා නම් ඒක පවතින්නේ නෑ. එතකොට මේ ඇත සහ නැත කියන දෙක නෙමෙයිද මේ කතා කරලා තියෙන්නේ. හේතු ටික ඇති කල්ලි තිබිලා හේතු ටික නැති වෙනකොට නැති වෙලා. එතකොට මේ කතා කරලා තියෙන්නේ ඇත සහ නැත කියන දේ තමයි. හැබැයි මේ ඇත සහ නැත කතා කරන්නේ දෙයක ඇති බව. දෙයක නැති බව කතා කළොත් වැරදි. මොකද මේ ශාසනයේ දේ නොහට ගන්න තැනට පනවනවා මිසක දෙයක ඇති බව හෝ දෙයක නැති බව කතා කරන්නේ නැති නිසා. ඔය දේ ගැන කතා කරන එකයි වරදින තැන. ඒක නිසා ඔයගොල්ලන්ට ඔය දේ තියෙන දේ අසුරු වෙන්න දෙන්න එපා. ඔය තියෙන දේ පැනෙවුවොත් ඔයගොල්ලන්ට එක්ක ඇහැ පනවන්න වෙනවා නැත්නම් රූපේ පනවන්න වෙනවා.
ආයතන පහෙන් එකක් හරි ඕගොල්ලන්ට පණවන්න වෙනවා. ඔය තියෙන දේ පණවන්න උනොත්. ඒක නිසා කොයි මොහොතකවත් ඔය තියෙන දේ පණවන්න හදන්න එපා. ඔය කාරණා ටික හැම වෙලාවකදීම මම දන්නවා කියපු කාරණා ටික ටිකක් ගැඹුරුයි අද තේරෙන්න නැතුව ඇති ටිකක් අමාරු වෙන්න ඇති. නමුත් ටිකක් ඕක හොඳට ඇයි මෙහෙම කියන්නේ කියන එක තවදුරටත් විමර්ශනශීලීව විමසන්න. ඔය කාරණා ටිකම අපි පටිච්චසමුප්පාද න්‍යායට බහාලලා ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. 9 වෙනිදා අපහු තියෙන්නේ 9 වෙනිදා දේශනාවේදී අපි ওই කාරණා ටික නැවත ওই කාරණා ටිකම සාකච්ඡා කරමු. හේතුව ඔය ටික නැතුව ඔයගොල්ලෝ හිතන්න එපා කවදාවත් නිවන් දකින්න නම් පුළුවන් වෙයි කියලා. ඔය ටික නැතුව නිවන කියලා එකක් දකින්න පුළුවන් වෙයි. හැබැයි අනුත්පාද බව නිවනයි කියන සසර දුක නැති කරන නිවන නම් ඔයගොල්ලන්ට ලබන්න වෙන්නේ නැහැ. නිවන කියලා එකක් ලබන්න පුළුවන් වෙයි. මොකද මිච්ඡා නිර්වාණ හතකුත් පෙන්නනවනේ. සම්මා නිර්වාණ විතරක් නෙමෙයි සාසනයෙන් පෙන්නනවා මිච්ඡා නිර්වාණක් තියෙනවා. නිවන කියලා හිතාගත්ත දේවල්. කෙනෙක් ප්‍රථම ධානයේ නිවන කියලා හිතාගෙන ඉන්නවා. ဒုတိ ය ධානයේ නිවන කියලා හිතාගෙන ඉන්නවා. ඔය හිත මිදෙන තැන් ඔක්කොම නිවන කියලා හිතාගත්ත මිච්ඡා නිර්වාණ ටිකකුත් තියෙනවා ලෝකේ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒක නිවන කියලා. හැබැයි ඒක හිතාගත්තට නිවන කියලා ඒක නිවන කියලා පනවගත්ත හිතාගත්ත දෙයක් මිසක කවදාවත් නිවන කියන අසංකත ධර්මයේ නෙමෙයි. ඒක නිසා ඔයගොල්ලන්ට කවදාවත් ඔය ඇති නිවන දකින්න යන්න හදන්න එපා. නිවන කියලා එකක් හිතාගෙන හිතාගත්ත නිවනක් නම් දකින්න යන්න හදන්න එපා කවදාවත්. ඔයගොල්ලන්ට නිවන දකින්න වෙන්නේ සලායතන නිරෝධය සාක්ෂාත් කරන බව. අනුත්පාදේ නිවන කියන බව සාක්ෂාත් කරන බව. මේක ගැඹුරුයි තමයි. තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න වෙනවා. ගැඹුරුයි කියලා ඔයගොල්ලෝ අතහරින්න හදනවා නම් ඔයගොල්ලන්ට කවදාවත් ගැඹුරු දේ අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලොන්ගේ මෝඩකම තුලම හොයනවා නම් නිවන, ඔය නොතේරෙන කම තුලම හොයනවා නම් නිවන, ඒ නිවනත් මෝඩයි, ඒ නිවනත් නොතේරෙන දෙයක්. ඒ මෝඩ මනසටත් ඒ නිවන තේරිලා නම් ඔකෙදි කෙනෙක් ඉදිරිපත් කරන්න හදන බොහෝ තර්කයක් තමයි මේ සෝපාකල නිවන් දැක්කේ නැද්ද කියන එක. සුනීත සෝපාකල නිවන් දැක්කේ නැද්ද? සුනීත සෝපාක ඉගෙන ගත්තද පටිච්චසමුප්පාදේ කියලා. ඔබ දන්නවද සුනීත සෝපාකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මොකද්ද කියලා? ඒ ධර්මවත් නොදැන ඇයි සුනීත සෝපාකගේ නිවන ගැන කතා කරන්න හිතන්න හදන්නේ? සුනීත සෝපාකට කොච්චර ධර්මයක් දේශනා කළාද? අඟුලිමාලට කොච්චර දහමක් පෙන්වුවද කියන එකවත් නොදැන. ඒ වගේම ඒගොල්ලොන්ගේ ඉන්ද්‍රිය කොච්චර වැඩිලා තිබ්බද කියන එකවත් නොදැන. ඒගොල්ලොත් නිවන් දැක්කේ බොහොම සරල දෙයක් අහලා අපිට පුළුවන් සරලටම අහලා නිවන් දකින්න කියලා නම් හිතන්න එපා. ඉන්ද්‍රිය ධර්මතා පිරීලා තිබුණා. පඤ්චේන්ද්‍රිය සිහි කැඳවීම මාත්‍රයක් විතරයි කරන්න දුන්නේ. සිහිය පොඩ්ඩක් උපද්දලා දෙන්න අවස්ථාවක් විතරයි දෙන්න ඕනේ. චුල්ලපන්තක හාමුදුරුවන්ට සුදු රෙදි කඩක් දුන්නේ පිරිමදින්න කියලා. සුදු රෙදි කඩක් පිරිමදිනකොට අවබෝධ වුණේ මේ ධහම. උප්පලවන්න තෙරණින් වහන්සේද ප්‍රජාපති තෙරණින් වහන්සේද කකුල් හොදන වතුර ටික ගලාගෙන ගිහිල්ලා පොළවට හිඳෙන ටික දිහා බලලා ධහම අවබෝධ කරගත්තේ. ඒ අපිටත් එහෙනම් වතුර ටිකක් දැක්කහම ධහම අවබෝධ වෙන්න බෑ. නමුත් එතන ඉන්ද්‍රිය නානත්වයේ දකින්න වෙනවා. චුල්ලපන්තක හාමුදුරු සුදු රෙදි කඩ පිරිමැද්ද විතරයි කළේ. ඒක කිලුටු වෙන හැටි දැක්කා. මේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි කියන තැන දැක්ක ආගන්තුක උපක්ලේශයන්ගෙන් අලුතින් එන කිලුටු ටිකෙන් කිලුටු වෙන හැටි දැක්කා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ චුල්ලපන්තක හාමුදුරන්ට අලුත් රෙදි කඩක් දීලා තියෙන අලුතෙන්. ඒකේ ඩොට් තුනකුත් දීලාලු. අලුතෙන් විග්‍රහයක් කරනවා චුල්ලපන්තක හාමුදුරන්ට දුන්න රෙදි කඩ බුදුරජාණන් වහන්සේ දුන්නේ ඩොට් තුනකුත් තියලා කියලා. රාග දේශ මොහ
කියන එක දකින්න කියලා. මේ සුදු රෙදි කඩ පිරිමදිනකොට පිරිමැදීමෙන් ඇති වෙන කිලුට දැක්ක මිසක සුදු රෙදි කඩේ ඩොට් තුනක් තියලා දුන්නේ නැහැ. ඉතින් ඒක නිසා හැම වෙලාවකදීම ආගන්තුක උපක්ලේශයන්ගෙන් කෙලෙසෙන හිතයි දැක්කේ. එතකොට ආගන්තුක උපක්ලේශ කියන එක අපි ඊළඟ දවසේදී පටිච්චසමුප්පාදයට එක්ක කතා කරනකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක මොකද්ද කියන එක වටහා ගන්න. ඉතින් ඔය ධර්මතාවයේ තේරුම් ගන්න නැතුව හිතන්න එපා ඔය ආයතන 6 ගැන තේරුම් නොගෙන නම් නිවන් දකින්න පුළුවන් කියලා. ඔය ආයතන 6 ගැන තේරුම් නොගෙන ඔයගොල්ලෝ නිවන කියලා එකක් මොකක් හරි හොයාගනි මිසක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන නම් හොයන්න හම්බෙන්නේ නැහැ. අද ඒකයි නිවන කියලා එකක් හොයාගත්ත අයට ගොඩක් වෙලාවට පුද්ගල භාවය එහෙම තියාගෙන නිවන හම්බෙලා තියෙන්නේ. සෝවාන් අය සෝවාන් බව විඳිනවා, සකුදාගාමී අය සකුදාගාමී බව විඳිනවා, අනාගාමී අය අනාගාමී බව විඳිනවා, රහත්තු රහත් බව විඳිනවා. මේ ශාසනේ සක්කාය දිට්ඨිය දුරු වෙන නිසා සෝවාන් කියලා කිව්වා. මේ මමත්වයේ දුරු වෙන අඩු වෙන බව නිසා ඒ දර්ශනේ දුරු වෙන නිසා කාමරාග පටික දෙකට ඉඩ නැති වෙන නිසා සකුදාගාමි අනාගාමි කියලා කිව්වා. ඒ මාන උද්දච්ච විද්‍යාව සිඳෙන නිසා රහත් කියලා කිව්වා. ඒ සිඳුනේ නිකන් නෙමෙයි. ඔගොල්ලෝ හිතන්න එපා සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා මම සක්කාය දිට්ඨිය දුරු කරමි කියලා සක්කාය දිට්ඨිය කියලා එකක් දුරු කරන්න ගියා කියලා හිතන්න එපා. සක්කාය දිට්ඨිය කියලා එකක් දුරු කරන්න ගියේ නෑ. සීල සූත්‍රයේදී මොකද්ද කියන්නේ? පංච උපාදානස්කන්ධය උදේවැය බලන්න පෘථග්ජන කෙනා සෝවන් වෙන්න ඕනේ නා. පංච උපාදානස්කන්ධය උදේවැය බලනකොට මේ පෘථග්ජන කෙනාට සෝවන් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට පෘථග්ජන කෙනාට සෝවාන් වෙන්න පංච උපාදානස්කන්ධය උදේවැය. සෝවාන් කෙනා සකුදාගාමී වෙන්න පංච උපාදානස්කන්ධය උදේවැය. සකුදාගාමී කෙනා අනාගාමී වෙන්න පංච උපාදානස්කන්ධය උදේවැය. අනාගාමී කෙනා රහත් වෙන්න පංච උපාදානස්කන්ධය උදේවැය. පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න කියලා කිව්වේ මේසේ හට ගන්නවා මේසේ නැති වෙනවා නන් නෙමෙයි. පංච උපාදානස්කන්ධයක්ම හම්බෙන්න වෙනවා ඔයගොල්ලන්ට. ඔය මේස කියන තැන ඔයගොල්ලෝ නියෝජනය කරන්න හදන එක ස්කන්ධය රූපේ විතරයි. ඔය මේස නියෝජනය කළා හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට දකින්න වෙනවා මේසේ හදාගත්ත තැන ඇති සියලු ධර්මතා ටික. පංච උපාදානස්කන්ධයම කියලා ඔයගොල්ලෝ රූපස්කන්ධේ නෙමෙයි අසුරු කරන්නේ මෙහි හදාගත්ත ධර්මතා ටික. පංච උපාදානස්කන්ධය කියලා ඔයගොල්ලෝ මනසමයි අසුරු කරලා තියෙන්නේ. ඒ ලක්ෂණය ඔයගොල්ලන්ට දකින්න වෙන්නේ උදේවැය කියලා. ඒක නිසා ඒ ටික නොදකනම් හිතන්න එපා නිවන කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිවන අවබෝධ කරගන්න නම් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ඔන්න ඔය කාරණාව පිරිසිඳ දකින්න. ඔතනදී කෙනෙක් කියනවා බණ අහන විතරමයි සෝවාන් වෙන්න පුළුවන් කියලා. බණ අහන විතර නම් සෝවාන් වෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධේ උදේවැය බලලා කොහොමද සෝවාන් වෙන්නේ කියන්නේ? එතකොට ඒක අහහා ඉඳලා විතරද සෝවාන් වෙන්නේ? අහන එක තුලත් ඕගොල්ලෝ දැනගන්නේ හිතේ ඇති ධර්මතාව ටික නෙමෙයිද? දැන් බණ අහනවා. බණ අහනකොට ඕගොල්ලෝ තේරුම් ගන්නේ හිතේ ඇති ධර්මතාව ටික නෙමෙයිද? දැන් ඕගොල්ලෝ භාවනා කරනවා. භාවනා කරන්නේ හිතේ ඇති ධර්මතාව ටික නෙමෙයිද ඔය තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ? ඕගොල්ලෝ පොතක් බලනවා. බණ පොතක්. ඒත් හිතේ ඇති ධර්මතාව ටික නෙමෙයිද තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ? කොහෙන් ගියත් අන්තිමේටම හිත තේරුම් ගන්න තැනින් මිසක ඕගොල්ලෝ නිවන් දැකලා තියෙන්නේ මොකක් තුලද නිවන් දැකලා තියෙන්නේ? එකම හිත තේරුම් ගන්න ධර්මතාවය තුල ඇත්ත දකින්න බව තුල. එතකොට ඒකට පණවන්න බෑ බණ අහලා විතරමයි සෝවන් වෙන්නේ කියලා. ඕනම තැනකින් පුළුවන්. මොකද බණ අහනවා කිව්වෙත් භාවනාවට, භාවනා කරනවා කිව්වෙත් භාවනාවට, බණ පොත බලනවා කිව්වෙත් භාවනාවටම තමයි. ඔය යෝනිසෝ මනසිකාරයේ පවත්තන ඕනම තැනකින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා නිවන් දකින්නවා කියන දේ කරගන්න. ඒක නිසා එතනට අප්‍රමාදීව ඒ ධර්මතා ටිකට කටයුතු සම්පාදනය කරගන්න. ඒ වගේම මේ අද කතා කරපු ටිකක් ගැඹුරු නම් වැඩි. ඒ වුණාට හැමදාම සරල දේ කතා කරනවට වැඩිය ටිකක් ගැඹුරිනුත් කිව්වේ මේ ටික ටිකක්
තේරුම් ගන්න අවශ්‍ය නිසා අවශ්‍යම තැනක් වෙන නිසා. ඔය ටිකම පටිච්ච සමුප්පාද න්‍යායයට අනුවත් කතා කරනකොට තව දුරටත් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒක නිසා මේ කතා කරන දේ මොකද්ද මන් දන්නේ නැහැ කියලා නැවිත් ඉන්න එපා. එදාට පුළුවන් තරමක් සම්බන්ධ වෙන්න උත්සාහවත් වෙන්න. එතකොට පුළුවන් මේ කියන්නේ ඇයි මේ ධර්මතාව ටික මොකද්ද කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න. නැත්තම් බලන්නේ මොනවද කිව්වද දන්නේ නැහැ මේ ටික තේරුණෙත් නැහැ. ආය අහලා වැඩක් නැහැ කියන තැනින් අතාරින්න හදන්න එපා. මේකත් එක්ක එල්ලි ගියොත් ඔයගොල්ලන්ට පුළුවන් කවදා හරි තේරුම් ගන්න. මම හැමදාම කියන දෙයක් අපිත් මේ ටික දැනගෙන මෙතෙන්ට ආවා නෙමෙයි. නිදි කිර බණ අහලා තමයි මේ මට්ටමට ටිකක් හරි අහලම මේක ජීවිතේට දාලා බලලම ටිකක් හරි තේරෙන මට්ටමකට ආවේ. ඉතින් ඕගොල්ලන්ටත් බැරි කමක් නැහැ. කාටත් උත්සාහය, වීරිය සහ ප්‍රඥාව තියනවා නම් අනිවාර්යෙන් පුළුවන්. ඔය උත්සාහය සහ වීරිය සහ ප්‍රඥාව නැති වුණොත් අන්න ඒ කාරණාව මත නම් මේක කරන්න බෑ. ලාමක උත්සාහයෙන්, ලාමක වීරියකින් මේ දේ අපිට කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒක නිසා නවවෙනිද්දට අපි පටිච්චසමුප්පාදයේ ආශ්‍රයෙන් මේ කතා කරපු කාරණා ටිකම කතා කරමු. ඒ වගේම එදාට තියෙන ප්‍රශ්න ගැටළු ටිකකුත් සාකච්ඡා කරමු තියෙන මේ අනුසාරයෙන්. එහෙනම් අද දවසේදී අපි දේශනාව අවසන් කරමු. හොඳයි කවුරු සාදුකාරයක් පවත්වන්න.